Good morning පුතාලා හැමෝටම. Good morning. Good morning, sir. Right. Can you all hear me? පුතාලා හැමෝටම මාව ඇහෙනවද? පැහැදිලිද ගැටලුවක් තියෙද? Yes, sir. Right. මට කියන්න is it raining your area? වාගේ පැත්තට වහිනවද මේ වෙලාවේ? ගැටලුවක් මොන හරි තියෙනවද එහෙම? No, sir. No, sir. Right. එහෙනම් shall we start our work? වැට්ටික ආරම්භ කරමු පුතේ. Last week I started a very important lesson. හරි ගිය සතියේ ඉතාම වැදගත් පාඩමක් පටන් ගත්තා. O level exam එකේදී ලකුණු 35 වුණ ගන්න පුළුවන් ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරන්නේ මේ දවස්වල. අනිවාර්යයෙන්ම මම ඔයාලට කියලා දුන්නා. O level exam එකේදී ලකුණු 35ක් ගන්න පුළුවන් ප්‍රශ්න ටික මොනවද? හරි මොකද මේ ප්‍රශ්න ටික හැදෙන්නේ අපි අත් ගත්තා ඒකට ආට මතක ඇති ඒ ලකුණු 35ක් ගන්න පුළුවන් කොටස තමයි රයිටින් පාර්ට් එක O level exam එකේදී ලියන්න එන ප්‍රශ්න ටික හරි ලියන ප්‍රශ්න මේවා රයිටින් හරි මේ අර්ථේ මම ඔයාලට කිව්වා letter writing essay writing notes notices graph analysis short paragraph මෙන්න මේ වගේ දේවල් වලින් පුතේ අපිට ලකුණු 35 ගන්න පුළුවන් ඉතින් ඒ අර්ථය අපි මුලින්ම වෙනම පොතක් ගන්න එක අපිට 80 පොතක් ඒකට හරි අපි පටන් ගත්තස් කියන මාතෘකාව පටන් ගත්තා I told you there are two kinds of letters mainly කැඩි කැඩි නේ ඔයාලට කිව්වා ප්‍රධාන වශයෙන් letters වර්ග දෙකක් තියෙනවා මොනවද කැඩි කැඩි එන්නේ ඔව් alright පොඩක් යව නේද is it clear කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් කඩියට එන්නේ. ඕඩියෝ පැහැදිලි නේද සර් කැඩි කැඩි ඇහෙන්නේ. දැන් මොකද තත්ත්වය තාමත් එහෙමද Yes, okay, signal over here, sir. හරි නේද පුතා දැන් හරිද Taman nahi, sir. හරි සර්. Sir के signal मत sir. alright පොඩක් ඉන්න මම check කර ගන්නවා Then hari, sir. දැන් හරි sir. තමන්ට okay now හරි නේද හරි සර්. හරි මේක වලට නම් වැස්ස නැහැ නමුත් මේ මම ඉන්න හරියට වහිනවා මේ වෙලාවේ ඒකයි මම හිතන්නේ පුතේ කනෙක්ෂන් එකේ පොඩි ගැටලුවක් තියෙනවා ඒ කියලා වහිනවා කියලා ක්ලාස් එක නවත්තන්නත් බෑනේ අපිට හරි විවාරෙන් කරන්න ඕනේ අපි හරි කරගෙන යමු මොනවා හරි ගැටලුවක් තියෙනවා මට කියන්න අනිවාර්යෙන් ඇහෙන්නේ නැත්නම් පේන්නේ නැත්නම් අනිවාර්යෙන් දැනුවත් කිරීමක් කරන්න මැසේජ් එකක් හරි දාන්න හරි බැරි වෙලාවත් කනෙක්ෂන් එකේ ලොකු අවුලක් වුණොත් එහෙම ලීව් වෙන්න එපා මීටින් එකෙන් ලීව් වෙන්න එපා සර් ෆෝන් එකෙන් හරි ලොග් වෙලා හරි ෆෝන් එකෙන් හරි කරනවා හරි ක්ලාස් එක right දැන් පැහැදිලිව ඇහෙනව නේද ඔව් සර්. හරි පුතාලා I told you there are two kinds of letters හරි letters වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා මොනවද ඒ formal letter, informal letters. ෆෝමල් ලෙටර් ඉන්ෆෝමල් ලෙටර්. Yes, formal letters and informal letters අපිට ගන්න පුළුවන් formal letters තියෙනවා ඒ වගේම තමයි informal letters තියෙනවා හරි letters වර්ග දෙක formal letters කියලා කියන්නේ රාජකාරී ලිපි informal letters කියලා කියන්නේ පෞද්ගලික ලිපි තාමත් කැඩි කැඩි දැනෙන්නේ නෑ සර්. Yes, sir. Then pedile no. දැන් හරි නේද හරි සර්. හරි ඉතින් මේ formal letters කියලා තියෙනවා informal letters කියලා තියෙනවා හරි formal letters කියලා කියන්නේ රාජකාරී ලිපි informal letters කියලා කියන්නේ පෞද්ගලික ලිපි හරි ඉතින් පුතාලා mic off කරගන්න informal letters තමයි අපි start කරේ informal letters කියන මාතෘකාව තමයි මුලින්ම සාකච්ඡා කරේ අපි මේක සාකච්ඡා කරමින් ඉන්නේ තාම then we can move on to formal letters later අපිට ඊට පස්සේ formal letters ටික පටන් ගන්න පුළුවන් after finishing these informal letters හරි එවනම්
ගානි ගිය සතියේ note එක let writing part එකේ ලියලා තියෙන කොටසට ගිය සතියේ උගන්ලා තියෙන කොටස ගන්න. ඔයාලා ඇහෙනව නේද මාව? පැහැදිලි නේද? Oh, sir. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා right right අපි පිටු 80 පොතේ තමයි දැන් මේ දේවල් ටික මේ ලියන්නේ. informal letters ඇත්තේ පුතාට මම කියලා දුන්නා format of the informal letter. අපි informal letter එක කොහොමද ලියන්නේ? format එක මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. ඔයාලට මතක ඇති. අපි ලියනවා sender's address එක, ඒ එක්කම date එක, salutation එක, body of the letter and the complimentary clause. එහෙම නැත්නම් මම ඔයාලට ඒක දුන්නේ සරල වචනයකින් leave taking කියලා. හරි? leave taking ඒ කියන්නේ සමු ගැනීම අවසන් කරන ආකාරය. ඔය ආකාරයෙන් තමයි format එක එන්නේ. ඒ වගේම පුතාලට මම කිව්වා O level exam එකේ ලකුණු 10ක ප්‍රශ්නයක් මේකේ වචන 100ක් විතර ලියන්න ඕනේ. ඔයාට මේ ලිපිය තුල කරුණු ඉදිරිපත් කරන ආකාරය සර් හරි ලස්සනට පැහැදිලිව පෙළගස්සලා දුන්නා. පුතා නෝට් එක බැලුවොත් එහෙම ගිය සතියේ මම ඔයාට පැහැදිලිව කියලා දීලා ඇති. කොහොමද අපි informal letter එක start එක ගන්න. ලිපිය start එක කොහොමද ගන්න? ඔයාට මම කියලා දුන්නා. ඔයාට කොහොමද කියලා අහන්න ක්‍රම කීපයක්. How are you කියලා කියන්න එපා කිව්වා. How are you keeping? How are you getting on? ඔය වගේ start එකක් ගන්න පුළුවන්. ඒ වගේම මම හිතනවා හොඳින් කියලා. I think that you are fine. හරි? ඔය වගේ වාක්‍ය කියලා දුන්නා. ඒ වගේම එතකොට තව ලිපිය ආරම්භය ගන්න පුළුවන්. මම ඔයාට ලියුම් දෙකක් කෙව්වා. ඒත් ඔයා මට එක ලියුමක්වත් එව්වේ නැහැ. I sent 2 letters but at least you didn't send me one letter. Right? අඩුම තරමේ එක ලියුමක්වත් එව්වේ. ඔය ආකාරයෙන් අපි ලියුවා. එතකොට ලිපියේ start එක ගන්න විදිය පුතාට ඉතාම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලියුම ලියන එකේ purpose එක අරමුණ අපි කොහොමද ප්‍රකාශ කරන්නේ? ඒකත් වාක්‍යයකින් මම ඔයාලට කියලා දුන්නා. I am writing this letter කියලා ඔයාගේ කාරණේ ලියනවා. නේ? මම මේ ලියුම ලියන්නේ ඔයාට ආරාධනා කරන්න. I am writing this letter to invite you. හරි ඔය වගේ අරමුණ ප්‍රකාශ කරන්න. තුන්වෙනි දේ පුතාලට මම කියලා දුන්නා. ලිපියෙන් කොහොමද අපි සතුට ප්‍රකාශ කරන්නේ? සතුට. ඒකටත් වාක්‍යයක් පැහැදිලිව කියලා දුන්නා. I am happy to say that. නැත්නම් I am happy to hear that. I am glad to say. ඔය වගේ. ඒ වගේම තව කියලා දුන්නා ලිපිය තුල කනගාටුව ප්‍රකාශ කරන්න. යාළුවා විභාගයේ ෆේල් වුණා කියලා ආරංචියක් ලැබෙනවා. ඔයා කනගාටුව ප්‍රකාශ කරලා ලියනවා. I am sad to hear that you failed the exam. හරි. I am sad කියන phrase එක කොටස භාවිතා කරනවා අපි කනගාටුව ප්‍රකාශ කරන්න. right. මට මතක විදියට පුතල් අපි ඔතන එනකන් තමයි ගිය සතිය සාකච්ඡා කරේ. Am I correct? එහෙමද? Yes, sir. හරි. එහෙනම් අද අපි තවත් informal letter එකේ පුතා ඔතනින් ඉස්සරහට සාකච්ඡා කරනවා ලිපියක් තුල ඇතුළත් කරන්න පුළුවන්. ඒ කියන්නේ informal letter එකක් තුල අපිට තව පෙළගස්වන්න පුළුවන් කරුණු මොනවද කියලා. දැන්ට ඔයා හොඳටම ඉගෙනගෙන තියෙන්නේ ලිපිය ආරම්භය ගන්න එක, start එක ගන්න ආකාරය, ඒ වගේම ලිපියේ purpose එක, ලියුම ලියන එකේ අරමුණ ප්‍රකාශ කරන්න, ඒ වගේම සතුට කොහොමද ප්‍රකාශ කරන්නේ, කනගාටුව කොහොමද ප්‍රකාශ කරන්නේ. හතරක් ලියලා තියෙනවා. right. පස්වෙනි එක මම පුතාට කියලා දෙනවා ලියුමක් තුල තමන්ගේ අරමුණු කොහොමද ප්‍රකාශ කරන්නේ? එහෙම නැත්නම් බලාපොරොත්තු කොහොමද ප්‍රකාශ කරන්නේ? ඔයා ලෙටර් එකක් ලියනවා යාළුවට අපි හිතාගෙන ඉන්නවා චාරිකාවක් යන්න ඊළඟ මාසේ. ඔයත් එනවද අපිත් එක්ක? අරමුණක් ඔයාගේ බලාපොරොත්තුවක් ප්‍රකාශ කරනවා. අපි තීරණය කළා තියෙනවා චාරිකාවක් යන්න. ඔයත් එනවද? අපි බලමු පුතේ අපි කොහොමද ලියුමක් තුල අපේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කරන්නේ කියලා. right. අද දිනේ දාලා ගිය සතියේ note එක ලියාගත් තැනම එතන එහා පැත්තේ අපි එනවා පස්වෙනි කාරණාවට informal letter එක අද සාකච්ඡා කරනවා. අපි මුලින්ම ලිපිය තුල තමාගේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කිරීම. ලිපිය තුල තමාගේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කිරීම. ලියාගන්න පස්වෙනි එකනේ මැසේජ් එකක් දාලා තුන අලුතෙන් ඇවිල්ලා තින්නේ මොනවද ගන්න ඕනේ පොත් කියලා. grammar වලට 160ක පොතක් ගන්න, new words වලට පිටු 80 පොතක් ගන්න, ඒ වගේම writing book එක වශයෙන් 120 පොතක් ගන්න, තවත් පිටු 80 පොතක් ගන්න පුතේ මේවා ලියන්න. ලකුණු 35ක් ගන්න. ඔයාලා exam එකේදී මේ writing part එක. right.
ලිපිය තුල තමාගේ බලාපොරොත්තු එහෙම නැත්නම් අරමුණු ප්‍රකාශ කිරීම. මේ අහගන්න 11 වසර ළමයින්ටත් මේකම ඉගැන්නුවා. අය ඔයා 11 වසරට කිව්වම සර් මේවා උගන්වන්නේ නැහැ. දැන් මේ උගන්වලා අවසන් කරනවා මම කියවනේ 10 ඉඳන් ආපු සෙට් එක 11 වසරේ පළවෙනි වාර ඉවර වෙද්දි O level paper එක ලියන මට්ටමට ගේනවා. සමහර 11 වසරේ උගන්වන ඒවත් දැම්මම උගන්වනවා. ඔයා 11 වසරේ ඊළඟ අහලා බලන්න. එයාලට මේවා උගන්වලා තින්නේ. ඔයාට 10න්ම උගන්වනවා සියල්ල. අලුතෙන් මේ ක්ලාස් එකකින් අලුතෙන් 11 වසරේ ළමයි මේකට සම්බන්ධ කරගන්නෙත් නැහැ මේ පන්තියට. මේ පන්තියට මේ මුලින් ඉඳන් ආපු ළමයි සෙට් එක කොහොමම අරගෙන යනවා. හරි? අලුතෙන්ම සම්බන්ධ වෙන අයට වෙන පන්තියක් පටන් ගන්නවා. එයාලට මුලින් ඉඳන් රිවිෂන් එකක් වශයෙන් කරගෙන යනවා. ඒකට මේකේ ඔය පරක් වෙලා සම්බන්ධ වෙච්ච අයට එහෙම අපේ ක්ලාස් එකට එයාලට ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. හරි? මම ඒ විස්තරය කියන්නම්. ඊට අමතරව passive voice පාඩම, active voice, recorded speech පාඩම සෙමිනාර්ස් වගේක් දාලා මම කවර් කරලා දෙනවා. right. පුතා අපි එහෙනම් අද බලමු ලිපිය තුල තමාගේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. වාක්‍ය කීපයකින් අපිට ඒක ගන්න පුළුවන්. අපි ලියමු එකක්. මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා. ලියා ගන්න. තමන්ගේ අරමුණක් එහෙම නැත්නම් බලාපොරොත්තුවක් කියන්න පුළුවන් නේ. අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා. චාරිකාවක් යන්න අපි බලාපොරොත්තු වෙනවා ඔයාලා ගෙදර ළඟදීම එන්න. ඒ අරමුණක් ප්‍රකාශ කරනවා. පුතා මට කියන්න දන්න කෙනෙක් අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ අපි බලාපොරොත්තු වෙනවා කියලා. We hope. ඔව් අපිට කියන්න පුළුවන් මෙහෙම අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ we hope to කියලා කාරණාව ලියන්න. we hope to ලියාගන්න බලාපොරොත්තු වෙනකොට hope කියලායි කියන්නේ. we hope to. ඒ වගේම තමයි පුතාට තවත් කියලා දෙන්නම් මම බලාපොරොත්තු වෙනවා කියන්නේ හැමෝම දන්නවා hope කියන වචනේ. තවත් ලස්සන වචනයක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ අපි බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. මොකක්ද ඒ? ඔයාට අවශ්‍ය නම් කියන්න පුළුවන් අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ we expect to කියලා. ලියාගන්න we expect to කියලා ඔයාගේ කාරණේ ලියන්න. මෙන්න වචනේ බලාපොරොත්තු වෙනවා. hope වෙනුවට සමාන වචනයක්. expect to. we expect to. අපි බලාපොරොත්තු වෙනවා. we expect to. අපි බලාපොරොත්තු වෙනවා. ලියුමක් තුළ පුතාලගේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කරන්න පුළුවන් we hope to කියලා. එහෙමත් නැත්නම් we expect to කියලා කියන්නේ. ඒ වගේම තවත් ආකාරයක් කියලා දෙන්නම් සර්. ඔයාට තවත් ඔයාගේ අරමුණු බලාපොරොත්තු ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මේ වගේ වාක්‍යයකින්. අපි හිතන් ඉන්නවා. අපි එහෙම කියනවා. අපි හිතන් ඉන්නවා ඔයාලගේ ගෙදරෙන්. අපි හිතන් ඉන්නවා චාරිකාවක් යන්න අනුරාධපුරයට. ලියාගන්න. අපි හිතන් ඉන්නවා කියලා අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? We think. ඔව්. පුතා හිතනවාට think කියලා කිව්වට අපි හිතන් ඉන්නවා කියන්න think නෙමෙයි බලා අපි We have to. මොකද්ද භාවිතා කරන්නේ? we intend to කියලායි අපි කියන්නේ. ඉගෙන ගන්න මේ වචනේ හිතන් ඉන්නවා කියන්නේ intent. We intend to go on a trip to Anuradhapura. We intend to. කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා සර් මම අලුතෙන් ආවේ කියලා. පුතා මේ උගන්වන්නේ letter writing. ලියුම් ලියන්න පෞද්ගලික ලිපියක ඇතුළත් කර යුතු කරුණු. ඔයා මට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න සියලුම විස්තර පන්ති ගැන කියන්න. අපි හිතන් ඉන්නවා. හිතන් ඉන්නවා කියන්නේ intent කියන වචනේ භාවිතා කරනවා. අපි හිතන් ඉන්නවා. We intend to. We intend to. right. ඒ වගේම අපිට තව කියන්න පුළුවන් පුතේ අපේ අරමුණු අපේ අදහස් බලාපොරොත්තු ප්‍රකාශ කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි තීරණය කරලා තියෙනවා ඔයාලගේ ගෙදර ඉන්න ළඟදීම. ඒකත් බලාපොරොත්තුවක් ප්‍රකාශ කරන ආකාරය. මෙන්න ලියාගන්න. අපි තීරණය කරලා තියෙනවා. අපි තීරණය කරලා තියෙනවා. අපි තීරණය කරලා තියෙනවා.
අපි තීරණය කරලා තියෙනවා. right පුතා අපි කියන්නේ කොහොමද මේ වාක්‍ය නිකන් මට මගේ පන්තියට සම්බන්ධ වෙච්චයි මීට පෙර කියන්න We decided. අපි තීරණය කරලා තියෙනවා කියද මොකද්ද tense එක ඔය වාක්‍ය tense එක මොකද්ද We decided. no පුතා තීරණය කරුවා decided නා තීරණය කරලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද tense එක Present perfect. Has been decided. present perfect පුතා has been decided අවශ්‍ය නැහැ active voice වාක්‍යයක් We have decided. active voice present perfect වලින් කියන්නේ කොහොමද We එන්නේ have decided. very good yes අපි තීරණය කළා තියෙනවා කියන්නේ we have decided අපි තීරණය කරලා තියෙනවා we have decided කියලා ඔයා කියනවා we have decided අපි letter එකක් තුල අපේ අරමුණු බලාපොරොත්තු ප්‍රකාශ කරන විදියයි කතා කරන්නේ. ඒකට එහෙම අරමුණක් බලාපොරොත්තුවක් ප්‍රකාශ කරද්දී භාවිතා කරන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ we hope to එහෙම නැත්නම් we expect to. එහෙම නැත්නම් අපි හිතන් ඉන්නවා කියන්නේ we intend to කියලා ලියනවා. එහෙම නැත්නම් අපි තීරණය කරලා තියෙනවා කියන්නේ we have decided to කියලා කියනවා. we have decided to කියලා මේ කාරණාව. අදාළ කාරණාව ලියන්න. right එහෙනම් මෙන්න මේ ආකාර වලින් අපිට අපේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කරන්න පුළුවන් right අපි මේකට examples දෙකක් විතර ගමු බලමු ආට ලියන්න පුළුවන්ද කියලා so වාක්‍ය දෙකක් විතර දෙන්නම් දැන් example කියලා ලියාගන්න උදාහරණයක් අපි ගමු ලියන්න බලන්න මේක ඉංග්‍රීසි වලින් මට මේ බලාපොරොත්තුව ප්‍රකාශ කරන්නේ මම මගේ යාළුවට ලෙටර් එකක් ලියනවා ඒ වාක්‍යය මම ලියනවා අපි හිතන් ඉන්නවා write down with me මාත් එක්ක උදාලා ලියා ගන්න අපි හිතන් ඉන්නවා අනුරාධපුරයට චාරිකාවක් යන්න මම ලියනවා මෙහෙම ලෙටර් එකේ අපි හිතන් ඉන්නවා අනුරාධපුරයට චාරිකාවක් යන්න. බලන්න පුළුවන් අය ඉංග්‍රීසි වලින් මේක ලියන්න. ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන් අය ලියලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. අරමුණක් බලාපොරොත්තුවක් ප්‍රකාශ කරන්න. Finish. right good ඒ වගේම අද ක්ලාස් එකට අලුතෙන්ම සම්බන්ධ වෙච්ච ළමයි වගේක් ඉන්නවා මට මැසේජස් එවනවා. මම දැන් වැඩි විස්තර කිරීමක් පන්ති ගැන කරන්න යන්නේ නැහැ උගන්වන්න අවශ්‍යයි. අලුතෙන්ම සම්බන්ධ වෙන අය අනිවාර්යෙන් ක්ලාස් එකට දිගටම එනවා නම් ඔයාගේ නමයි grade 10 කියලායි මෙනසර්ගේ නම් එක මේ නම් එකට මැසේජ් එකක් එවන්න. විදුල ඉංග්‍රීසි ක්ලාස් කියලා WhatsApp group එකක් හදලා තිනවා. ඒකට ඇඩ් වෙන්න ඕනේ ඔයා. ඒකම ඔයාලට තියෙන සම්පූර්ණ ගැටලු මොනවා හරි පන්තිය සම්බන්ධ මේ නම් එකට WhatsApp message එකක් එවන්න. මම දැන් ක්ලාස් එකේ පන්ති ගැන කියන්න ගන්නේ නැහැ. ගොඩක් අය කලින් ඉඳන් ආපු අය ඉන්නේ. වෙලාව යනවා. right. ගොඩක් අය ඉලිවරයි. අපි හිතන් ඉන්නවා අනුරාධපුරයට චාරිකාවක් යන්න. right. පුතාලා කියන්න කොහමද? ඔයා මේ ලෙටර් එක යාළුවට ලියද්දි ඔයාගේ තියෙන එක බලාපොරොත්තුවක් ප්‍රකාශ කරන්න. හරි. විභාගයට කලින් අනුරාධපුරේ ගිහිල්ලා එන්න ඕනේ කියලා අම්මා කියනවා. හරි. ඉතින් ඒක නිසා ඔයා යාළුවට කියනවා අපි හිතන් ඉන්නවා අනුරාධපුරයට චාරිකාවක් යන්න. කොහොමද කියන්නේ? We intend to go on a trip to Anuradhapura. right very good yes කොහොමද කියන්නේ? අපි හිතන් ඉන්නවා කියන්නේ පුතා කියන්නේ we intend to so දැන් පොඩ්ඩකට කලින් ඒක කියලා දුන්නා we intend to ඊට පස්සේ අනුරාධපුරයට චාරිකාවක් යන්න කියන වචනේ මෙතන ගන්නවා go චාරිකාවක් වගේ දෙයක් කියනවා නම් go on කියලායි ගන්න go a trip කියන්නේ go on a trip කොහෙටද අනුරාධපුරයට ලකින නිසා to අනුරාධපුර මේ ආකාරයෙන් අපිට යන්න පුළුවන් we intend to go on a trip to අනුරාධපුර අපි හිතන් ඉන්නවා අනුරාධපුරයට චාරිකාවක් යන්න
right තවත් example එකක් ලියමු අපි. තව example එකක් හිතන්න ලියමු අපි මේ. තව example එකක් අපි ලියමු මේ. මම තීරණය කරලා තියෙනවා ඔයාලගේ ගෙදර එන්න ඊළඟ සතිය බලාපොරොත්තුවක් ප්‍රකාශ කරලා තියෙනවා. මම තීරණය කරලා තියෙනවා ඔයාලගේ ගෙදර එන්න ඊළඟ සතිය. සර් දැන් මොහොතකට කලින් කියලා දුන්නා තීරණය කරලා තියෙනවා කියන්නේ මොකද්ද කියන්නේ? හරි ඔයාලගේ ගෙදර ඊළඟ සතිය කියලා තනියම ලියන්න. ලියලා ෆිනිෂ් කරන මැසේජ් එකක් දාන්න. අපි ගිය සතියේ නම් සාකච්ඡා කරා පුතා ලියුම ස්ටාර්ට් එක ගන්න. ඒ වගේම අරමුණ ප්‍රකාශ කරන්න, සතුට ප්‍රකාශ කරන, දුක ප්‍රකාශ කරන ආකාරය. අද මේ අපි මුලින්ම කතා කරන්නේ ලිපියක් තුළ බලාපොරොත්තු තමන්ගේ අරමුණු ප්‍රකාශ කරන්න. අපිට යොදා ගන්න පුළුවන් අපි හිතන් ඉන්නවා, අපි බලාපොරොත්තු වෙනවා. හරි ඔය වගේ වාක්‍ය. right මට කියන්න පුතාලා ලියපු අය මම තීරණය කළා තියෙනවා ඔයාලගේ ගෙදර එන්න ඊළඟ සතියේ. tell me in English this sentence. ලියපු කෙනෙක් කියන්නේ I have decided to. ඔව් ඔයාලගේ ගෙදර එන්න. Come here home next week. right මම තීරණය කළා තියෙනවා කියන පුතේ අපි කියන්නේ I have decided. මම තීරණය කළා තියෙනවා. I have decided. I have decided to කියලා ගන්න කිව්වා. I have decided to. මොකද්ද? ඔයාලගේ ගෙදර එන්න. I have decided to come. ඔයාලගේ ගෙදර come your home. Come your home. මං කියලා තියෙනවා home කියන වචනේත් එක්ක මීට පෙර to කියන preposition එක ගන්න එපා. come to your home, come to your house කියන්න එපා. come your home කියලා ගන්න. house කියලා පාවිච්චි කරන්නත් එපා ගෙදරට. පවුලේ සමාජිකව ඉන්න ගෙදරක් නම් home කියලායි කියන්නේ. පවුලේ සමාජික නැති වහලා තියෙන ගෙදරකට තමයි house කියන්නේ. මං කියලා දීලා තියෙනවනේ. එහෙනම් I have decided to come your home කවදද? next week. next week. I have decided to come your home next week. right එහෙනම් ඔය ආකාරයෙන් තමයි පුතා අපි ලිපිය තුල තමන්ගේ බලාපොරොත්තු ප්‍රකාශ කරන්නේ. පැහැදිලිද? can you understand? right එහෙනම් ඔයත් ලෙටර් එක ලියද්දි බලාපොරොත්තු අරමුණු මේ ආකාරයෙන් ප්‍රකාශ කරන්න. right අපි තව ටිකක් ඉස්සරහට ගන්නවා එහෙමනම් දැන් දන්නවා බලාපොරොත්තු කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. ඊළඟ එක බලමු ලිපියක් තුල ලියද්දී දැන් අපි ප්‍රධානම කාරණා ටික ලියලා පුතා අපිට කියන්න තියෙන ප්‍රධාන කාරණාව තියෙන තව ටිකක් ඔය වල්පල් ටිකුත් අපි දොඩවන්න දැනගන්න ඕනේ. හරි? වල්පල් ටිකක් ලියන්නත් දැනගන්න ඕනේ. වචන ගානක් වැඩි කරන්න එපා. හරි? අපි එක්සෑම් එකේ ලියන්න තියෙන කාරණාවම අපිට වචන 100ක ලියන්න බෑනේ ඇත්තටම නේද? හරි? එක්සෑම් එකේ දෙන්න ප්‍රශ්නෙම අපිට වචන 100කට ලියන්න බෑ. අපි තව ලෙටර් එකේ යාළුවත් එක්ක වෙන වෙන දේවලුත් කතා කරමු ප්‍රශ්නයක් නෑ. හරි? අපි එහෙම කතා කරනවානේ එකපාරට මේ තියෙන කාරණාව විතරක් නෙමෙයි අපේ ප්‍රධාන කාරණාව විතරක් නෙමෙයි අපිට වෙනත් කාරණා ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඒත් අපි දැන් ඉගෙන ගමු ලියුමක් තුල අමතර කරුණු ඉදිරිපත් කරන ආකාරය. ඔයා මොනවා හරි කියාගෙන එනවා ඊට පස්සේ තව ඔයාට කියන්න පුළුවන් වෙන මොනවා හරි කරුණු ටිකක්. හරි? ඉන්නකො මම ඔයාට ඒ ගැනත් කියන්න. හරි? ඔයාට ප්‍රධාන කාරණාව තමයි කියන්න ඕනේ උදාහරණයක් වශයෙන් යාළුවට විභාගයෙන් පස්සේ ඔයාලා ගෙදර එන්න කියලා. ඒක ඔයා කියනවා. ඊට පස්සේ ඔයා තව ටිකක් එයාට කියනවා මේ ඔයාට මතකද අපේ ඉස්කෝලේ හිටපු මේ ප්‍රේම කියලා එක්කෙනෙක් හිටියා මතකයි නේද? මේ එයාට වෙච්ච දෙයක් ඔයා දන්නවද? එයා මේ ගිය මාසේ පැනලා ගිහිල්ලලු. හරි? ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න කියලා ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න කියලා වගේ වාක්‍යයක් දාලා අපි දික් කරගන්නවා. මේ ප්‍රේමගේ විස්තරය ඊට පස්සේ කියනවා. ප්‍රශ්නයක් නෑ අපිට වචන ගාන වැඩි කරගන්න එපේ. ප්‍රධාන කාරණාවක් කියලා පුතා ලිපියට අමතරව කරුණු අපි ඉදිරිපත් කරනවා. තේරුණා නේද? ලිපියේ අමතර කරුණු
අපි බලමු අපි මේ ගමු කොහොමද අමතර කරුණු කියන්නේ කියලා. right. ලියා ගන්න මෙන්න මේ මාතෘකාව 6 වෙනි එක දැන් 5ක්ද සර් දුන්නේ 5ක් නේද? 6 වෙනි එක නේද? ඔව් සර්. ඔව් හරි. ලියා ගන්න ලිපියේ අමතර කරුණු ඉදිරිපත් කිරීම. අමතර කරුණු ඉදිරිපත් කිරීම. ලියුමක් තුළ පුතාලා අපි කොහොමද අමතර කරුණු ඉදිරිපත් කරන්නේ? ලිපියේ අමතර කරුණු ඉදිරිපත් කිරීම. right. ඔයාට කියන්න පුළුවන් දැන් මොනවා හරි විස්තරයක් ඔයා ප්‍රධාන දේවල් ටික කියලා මේ ඔයා එකපාරටම කියන ඔයාට මතකද අපේ ඉස්කෝලේට ප්‍රේම එයා 3 වසරෙන් නේද යාළුවා හිටියා අපි ඉස්කෝලේ යන කාලේ ඒක එහෙන ප්‍රසිද්ධ ලව් එකක් නේ නිකම් මේ කියන්නේ මේ මතකෙන්න හරි ඔයා කියනවා එයා ගිය සතියේ පැනලා ගිහිල්ලා ඒකම ඔයා කියනවා ඉන්නකො මම ඔයාට ඒ ගැනත් කියන්න ඉන්නකො මම ඔයාට ඒ ගැනත් කියන්න කියලා ඒ විස්තරේ කියන්න පටන් ගන්නවා ඔයා ලෙටර් එක right අපි බලමු අමතර කරුණු ඉදිරිපත් කරන්න ඔයාට පටන් ගන්න පුළුවන් වාක්‍යයක් තමයි ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න ලියා ගන්න ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න right පුතා අපි කොහොමද මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ ඔයා ලියා ගන්න අමතර කරුණක් ඉදිරිපත් කරන්න හදන ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න right දැන් මෙහෙම අපි ඉන්ෆෝමල් ලෙටර් එක මේ වගේ කරුණු ඉතින් සරලව අපිට දාලා අර යාළුවත් එක්ක අපිට මේ යාළුවෙක්ට මේ ලෙටර් එක ලියන්න කියලා ෆ්‍රෙන්ඩ්ෂිප් එක හොඳට තියෙනවා කියලා අඟවන්න පුළුවන්. ෆ්‍රෙන්ඩ්ලි ස්වභාවයෙන් තමයි ලියන්නේ. මිත්‍රශීලී ස්වභාවයෙන් තමයි පුතා ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියන්නේ. හරි? ඔයා රාජකාරී ලිපියක් ලියද්දී ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න එහෙම කියන්න බෑ. හරි? යාළුවත් එක්ක කිසි අවුලක් නෑ ඔයා. එහෙනම් නෑදෑ කෙනෙක් එක්ක ප්‍රශ්නකුත් නෑ. හරි? මේ වගේ අර හොඳ ෆ්‍රෙන්ඩ්ලි ගතියක්, සමීප භාවයක්, මිත්‍රශීලී ගතියක් අඟවන්න ඕන. ඒකයි අපි මේ වගේ වගේ. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න. කොහොමද පුතා ඉංග්‍රීසියෙන් මේක කියන්නේ? ඔව් අපිට මේක කියන්න පුළුවන්. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න කියන්නේ. ඉන්නකො කියන්නේ මේ wait, just wait ඒව මුකුත් කියන්නේ. Let me tell you about it. Right, very good. Let me tell you about it. Let me tell you about it. ඉන්නකො මම ඒ ගැන ඔයාට කියන්න. Let me tell you about it. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න. ලියා ගන්න. Let me tell you about it. Let me tell you about it. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න. Let me tell you about it. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න. right ඊට පස්සේ ඔයා අර ප්‍රේමගේ විස්තරේ කියාගෙන යනවා. හරි ඔයාටත් ලෙටර් එකක් ලියන්න ආවොත් එහෙම O level අනිවාර්යෙන් එනවා. ඉතින් වෙනත් කරුණුත් ඉදිරිපත් කරන්න පුළුවන් පුතා. ප්‍රධාන කාරණාව කියලා ඊට පස්සේ නිකන් අපිට තව ටිකක් වචන ගානක් වැඩි කරගන්න ඕන නිසා අපිට අමතර කරුණු ටිකක් කියනවා. Let me tell you about it. ඉන්නකො මම ඔයාට ඒ ගැන කියන්න. හරි. ඔය වාක්‍ය පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ මොනවා හරි කියන්න තියෙන දේ වාක්‍යකින් දෙකකින් කියන්න. right. අපි ඊළඟට ඉගෙන ගමු. දැන් ලිපිය අමතර කරුණු ඉදිරිපත් කරන්න මේ වාක්‍ය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පුතාට අපි ලියුමක් ලියද්දි මම ඔයාට කිව්වා ගිය සතියේත් විශේෂයෙන්ම ඉන්ෆෝමල් ලෙටර් එකක් අපි මේ වාක්‍ය විතරක්ම ලියලා හරියන්නේ නැහැ. ඉන්ෆෝමල් ලෙටර් එක ලියද්දි වාක්‍ය විතරක්ම ලියන්න එපා. Don't write always only sentences. What else can you write down? වෙන මොනවද ලියන්න පුළුවන් ඔයාට? හරි? තව මොනවද ලියන්න? උදාට තව ලියන්න පුළුවන් ප්‍රශ්න අහන්නත් පුළුවන් එයාගෙන්. ඔයාගේ විස්තරේම කියාගෙන වාක්‍ය වලින් යන්න එපා. ඔයා තව ප්‍රශ්නත් අහන්න. හරි? ඔයා තව ප්‍රශ්නත් අහන්න. මෙහෙම හිතන්න. ඔයාගේ යාළුවා ගිය මාසේ ඔයාට ලෙටර් එකක් ලියලා එව්වා. ඒකේ සඳහන් කරලා තියෙනවා මෙන්න අර මං කිව්ව කාරණාව. ප්‍රේමා මේ ගිය මාසේ කොල්ලෙක් එක්ක පැනලා ගිහිල්ලා කියන කාරණාව. ඔයාට මේ ගැන මතක් වෙලා දැන් ඔයා එයාට ලියුමක් ලියනවා. ප්‍රේමට එහෙම නෙමෙයි හරි. ඔයාගේ යාළුවට ඔයා ලෙටර් එකක් ලියනවා. ඒ ගැන අහනවා ඔයා ගිය මාසේ මට කිව්වේ අර ප්‍රේම ගැන කතාව
ඒක ඇත්තද කියලා අහලා ඔයා ප්‍රශ්නිකුත් අහනවා එයාගෙන්. ඔයා කොහොමද ඒ ගැන දැනගත්තේ? ඔයා කොහොමද ඒ ගැන දැනගත්තේ? ඔන්න. හරි. ලෙටර් එක තුල අපිට තව ප්‍රශ්න අහන්නත් පුළුවන්. වාක්‍ය විතරක් නෙමෙයි. ඒකට එයාට ඊළඟ රිප්ලයි එකක් එවන්න හිතනවා ඇත්ත. හරි. අපිට විභාගෙදී අවශ්‍ය වෙන්නේ එහෙම රිප්ලයි වෙන කතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේක ලස්සන ලෙටර් රයිටින් එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය ළමයි ලියන ස්ටයිල් එකට වඩා වෙනස් ලෙටර් එකක්. ඔයා ලිව්වහම බලන කෙනාට හිතනවනේ මේ ළමයා යමක් ඉගෙනගෙන තියෙනවා කියලා. අපිට අවශ්‍ය වෙන්නේ ෆුල් මාක් එක ලබා ගන්න ඉගෙන පුතා. ඒක නිසා අපි ලෙටර් එක ලස්සන කරගන්න අපි තව ප්‍රශ්නත් අහනවා. ඔයා කොහොමද ඒ ගැන දැනගත්තේ? හරි. මට කියන්න පුළුවන්ද ඔයා දැනගත් ආකාරය? හරි. ඒක ඇත්තක්ද? හරි. ඒක ඇත්තක්ද? අන්න ඒ වගේ ඔයාලට ප්‍රශ්න අහන්නත් පුළුවන්. රයිට්. මම පුතාට කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි ලිපියක් තුළ ඇතුළත් කළ යුතු ප්‍රශ්න කොහොමද අහන්නේ කියලා නිකන් මම උදාහරණ වශයෙන් දෙකක් විතර දෙන්නම්. ඔයා ලෙටර් එකට අනුව ඔයාට ලියන්න තියෙන ලෙටර් එක අනුව ඔයා හදාගන්න නිවැරදි ප්‍රශ්නේ. හරි. නිකන් සර් කියලා දෙන්නම්. මතක තියාගන්න ලිපියක් ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියද්දී අපිට ඒක තව ක්‍රියේටිව් කරගන්න. නිර්මාණාත්මක භාවයක් ඇති කරගන්න. අපි ඒ තුල ප්‍රශ්න ඇතුළත් කරන්න. ඊළඟ කාරණාව ලියාගන්න එහෙනම් ලිපිය තුල ප්‍රශ්න අසන ආකාරය. තා කීවෙනි එකද ඒක එතකොට දැන් 6ද? එනෝනේ. ඔව්. එවන්නේ ලිපිය තුල ප්‍රශ්න අසන ආකාරය. ලිපිය තුල ප්‍රශ්න අසන ආකාරය. ලිපිය තුල ප්‍රශ්න අසන ආකාරය. අලුතෙන්ම සම්බන්ධ වෙන දරුවෝ 9යි grade 10 කියලා මේ නම් එකට WhatsApp message එකක් එවන්න group එකට add කරන්නම්. විදුල ඉංග්‍රීසි class කියන group එකේ ඉන්නවන්න. අතුරුමසගේ පොදු group එකේ නෙමෙයි. my class එකට යනවා අනිවාර්යෙන් මේ group එකේ add වෙන්න. right. පුතාලා එතකොට ලිපිය තුල ප්‍රශ්න අසන ආකාරය. හරි. අපි අර කතාවම ගමුකෝ. අර ප්‍රේමගේ විස්තරය ඔයාගේ යාළුවා ඔයාට කියලා එව්වා. ඔයා ප්‍රේමට ලියනවා ලියුමක. කොහොමද ඔයා දැනගත්තේ ගැන? අපි ලියනවා ප්‍රශ්නයක්. ලියා ගන්න. කොහොමද ඔයා දැනගත්තේ ගැන? කොහොමද ඔයා දැනගත්තේ ඒ ගැන? ඔන්න ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඔයාට ලියන්න බැරි වෙයි. නමුත් පුතා මතක තියාගන්න ප්‍රශ්නත් අහන්න. කොහොමද ඔයා දැනගත්තේ ඒ ගැන? right. කොහොමද ඔයා දැනගත්තේ ඒ ගැන? කොහොමද අපි මේක ඉංග්‍රීසි වලින් කියන්නේ? පුළුවන් How කෙනෙක් do කියන්න. you know about How it? did you know that? right, very good. අපි කියනවා කොහොමද කියන්න how. මේක past tense දැනගත්තේ නිසා how did you know? How did you know? ඒ ගැන කියන්න පුතේ ඒ ගැන කියන්න about it. How did you know about it? කොහොමද ඔයා ඒ ගැන දැනගත්තේ? How did you know about it? How did you know about it? How did you know about it? right. ඔයා කාර්යයෙන් ඉතින් තව ඔයාට ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි. ඔයා ගැළපෙන ප්‍රශ්නයක් ඒකට දාලා මොනවා හරි ඔයාට දෙන්න ලෙටර් එකේ පුතා ලියන්න. මම නිකන් මේ උදාහරණයක් වශයෙන් එක්සැම්පල් එකක් වශයෙන් තමයි ඔයාට දුන්නේ. මට කිය යුතුයි ඔයාට ප්‍රශ්නත් ඇතුළත් කරන්න කියන දේ. ලෙටර් එක තවත් ක්‍රියේටිව් වෙනවා. ඒ වගේම චුටි වෙනස් ලෙටර් එකක් බවට පත් වෙනවා. ගොඩක් අය හිතාගෙන වාක්‍යයම ලියන්න අදහස් කරන්නේ ඉන්ෆෝමල් ලෙටර් එකක් තුළ. පුතාට වෙනස් විදිහට ලියන්න ප්‍රශ්නත් අහන්න යාළුවා. right. එහෙනම් දැන් ලිපිය තුල තමන්ගේ බලාපොරොත්තු ප්‍රකාශ කරන්න ගන්න. ඒ වගේම තමයි තව ප්‍රශ්න අහන්නත් ගන්න. හරි. ඊට පස්සේ අපි බලමු තව ඔයාට මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ. ඔයාට යාළුවගේ මොනවා හරි දෙයක් දැනගන්න ඕනේ. හරි? ඔයා හිතන්න ඔයාගේ යාළුවා හොඳ ඉංග්‍රීසි පන්තියකට යනවා. ඔයාට දැනගන්න ඕනේ යාළුවගෙන් මේ මට දැනගන්න පුළුවන් ඔයාලගේ ඉංග්‍රීසි පන්තිය ගැන. මට දැනගන්න පුළුවන් ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන. එතකොට ඔයා හිතන්න යාළුවා O level පාස් වෙලා හොඳටම පාස් වෙලා A level කරන්න වෙන ඉස්කෝලේකට ගියා. හරි? ඔයා ලෙටර් එකක් යවනවා යාළුවට A level කරන
වෙලාවේ එළව කරන දවස්වල ඔයා යවනවා. ඔයාගේ අලුත් පාසල කොහොමද? හරි මට ඔයාගේ අලුත් පාසල ගැන දැනගන්න පුළුවන්. මට ඔයාගේ අලුත් යාළුවා ගැන දැනගන්න පුළුවන්. ඔන්න ඔයා. ඒත් පුතා අපිට ලියුමකින් යමක් විමසන ආකාරයක් දැනගන්න. යමක් විමසන ආකාරයක් බලන්න. ලියා ගන්න මෙහෙම. ඊළඟ එක නම්බර් 8 කියලා දාලා ලිපියකින් යමක් විමසන ආකාරය. ලෙටර් එකකින් යමක් විමසන ආකාරය. ලිපියකින් යමක් විමසන ආකාරය. ලිපියකින් යමක් විමසන ආකාරය. අපි ලෙටර් එකක් ලියලා පුතා අපිට යම් කිසි දෙයක් විමසන්න පුළුවන්. හරි අපිට යමක් දැනගන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන් වාක්‍ය මට පුළුවන් ද දැනගන්න. එහෙම නැත්නම් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. ඔයාගේ වාක්‍ය වලින් අපිට යමක් විමසන්න පුළුවන්. We can inquire something. right? විමසනවා කියන්නේ inquire කියලා කියන්නේ. right? බලමු ලිපියකින් යමක් විමසන ආකාරය. උතර පටන් ගන්න පුළුවන් විදියක් සර් දෙන්න. මට පුළුවන් ද දැනගන්න. මට පුළුවන් ද දැනගන්න. ඊළඟ කාරණාවක් ලියන්න. මට පුළුවන් ද දැනගන්න. right. පුතාලා මට කියන්න කොහොමද අපි කියන්නේ මට පුළුවන් ද දැනගන්න කියලා. පුළුවන් ද කියලා කොහොමද? Can I know? Can I know? can කියන වචනේ මුලට ගන්නවා. Can I know? Can I know? කියලා අදාළ කාරණාව ලියන්න. Excuse me, sir. Oh yes කියන දුව. May I know කියලා ගන්න බැයිද? right පුළුවන්. May I know කියලා අහන්නත් පුළුවන්. මෙතන අර පුළුවන්ද කියලා කියන නිසා මම can කියන වචනේ ගත්තා. May I know කියලා අහන්නත් පුළුවන් කිසි වැරද්දක් නැහැ. ඒත් හරි. මට පුළුවන් ද දැනගන්න කියන්නේ can I know? නැත්නම් may I know? තවත් එකක් අපි ගමු. පුතාට යමක් විමසන්න පුළුවන්. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. එහෙමත් අපිට විමසන්න Let පුළුවන්. me know. yes correct. අපිට කියන්න පුළුවන් කොහොමද කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. හරි. ඔයාට ආරංචියක් වෙනවා ඔයාගේ යාළුවාට මෙච්චර කල් ඉංග්‍රීසි බැරුව තිබ්බා. එයා දැන් හොඳ ඉංග්‍රීසි ක්ලාස් එකක් තෝරාගෙන හොඳ ඉංග්‍රීසි පන්තියකට යනවා. හරි. ඔයා දන්නවා කාගේ පන්තියට එහෙමත් යාළුවා යන්නේ කියලා. හරි. මතුෂාන්ගේ සර් ක්ලාස් එකට තමයි අනිවාර්යයෙන්ම යන්නේ එහෙම වුණොත් එහෙම. හරි. එතකොට ඔයා කියනවා මට ආරංචි වුණා ඔයා හොඳ ඉංග්‍රීසි පන්තියකට යනවා. දැන් ඔයා ආසාවෙන් ඉංග්‍රීසි ටික ඉගෙන ගන්නවා. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන. හරි කවදාද තියෙන්නේ කොයි වෙලාවටද තියෙන්නේ කවුද ගන්න ඔන්න ඔය. right. පුතාලා අපි කොහොමද කියන්නේ කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. අපිට කියන්න පුළුවන් Please let me know. let me know. please let me know. කියලා ඔයා කාරණාව කියනවා. please let me know. please let me know. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. please let me know. right. ඉතින් අපිට යමක් විමසන්න පුළුවන් මේ ආකාරයෙන්. හරියට ලියන්න please කියලා මේ සමහරු මන් දන්නවා මේ අර දැන් මැසේජ් කරන්න හුරු වෙලා අනින් දැන් ඔය WhatsApp එකේ මැසේජ් කරලා යාළුවොත් එක්ක හුරු වෙලා please කියන එක මෙහෙම ලියන්නේ නැහැ. පේපර් එකේ ලියන්නකො සමහරුන්ට අර මැසේජ් කරන සිස්ටම් එකට මෙහෙම තමයි please කියලා දාන්නේ. මෙහෙම ලියවෙනවා. එහෙම ලියන්නේ නැහැ. හරි පේපර් එකේ. මේ මැසේජ් කරන්න විතරයි මේවා පාවිච්චි කරන්නේ. තව you කියන එක ඔයා කියන්නේ you කියන එක මැසේජ් කරද්දී අර සමහරු you අකුර විතරයි ටයිප් කරන්නේ. හරි you අකුර විතරයි ටයිප්. ඒවා මේ පේපර් වල ලියද්දීම
ගන්න එපා එහෙම ලියන්නේ සමහරුන්ට ලියවෙනවා පුතා මේ ෆෝන් එකම ඉඳලා මැසේජ් කරලා ඉංග්‍රීසි පේපර් එකේ ලියද්දි ප්ලීස් මෙහෙමයි ලියන්නේ යෝ ලියන්නේ මෙහෙම තව ඔයාලා ඔය මැසේජ් එකේදී මම දන්නවා ඒ අකුර ටයිප් කරන්නේ නැහැ සමහරලාට සමහර කරුණු කියදී වචන කියදී ඒ අකුර ටයිප් කරන්නේ නැහැ සර් දන්නව හරි නැත්නම් මේ සමහරව හිතා ඉන්නේ ආ සර් කොහෙද සර්ලා දන්නේ නැහැ නේ සර් කෙනෙක්නේ ෆෝන් එකක්වත් පාවිච්චි කරන්න දන්නේ එහෙම හිතාගෙන ඉන්නේ සමහරව සර්ලා කොහෙද ෆෝන් පාවිච්චි කරන්න දන්නේ නැහැ එහෙම කියලා හිතන්නේ එහෙම නැහැ හරි I am a young teacher මම තරුණ ගුරුවරයෙක් කියලා ඔයාලට පේනවනේ හොඳටම මමත් දන්න ඔය ඔක්කොම හරි ඔය සියල්ල දන්න ඒක නිසා මැසේජ් කරද්දිම සමහරව මෙහෙම ෂෝට් ෆෝම් වල ඒවා පේපර් වල එහෙම ලියන්න එපා පේපර් වල ඒවා ලියන්න එපා පුතා ලකුණු දෙන්නේ නැහැ ඔයා ලකුණු දෙන්නේ නැහැ හරි ඉතින් මතක තියාගන්න එහෙනම් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න කියන්නේ please let me know කියලා කියන්න මට මේක හදලා කියන්න කරුණාකරලා මට දැනගන්න සලස්වන්න හරි ලියාගන්න මේ වාක්‍යය කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන මට මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් ලියලා පෙන්නන්න ලියාගන්න එක්සැම්පල් එකක් හරි උදාහරණයක් මම දෙන්නේ ලියන්න හැමෝම කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන යාළුවගෙන් විමසනවා යමක් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන රයිට් පුතාලා ලියලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න එතන මට කියන්න 11 වසරේ නෝට් එක දැම්මම දෙනවා 11 වසර නෙමෙයි අතර මේ A level මට්ටමේ උගන්වන්නේ සර් මේවා finish sir right මේවා A level class එකේ උගන්වනවා ඔයා දන්නවා මම A level පන්ති ටික තමයි කරන්නේ මේ රතුගම සර්ගේ ඉල්ලීමට තමයි 9 10 11 පටන් ගත්තේ නමුත් දැන් මේ 11 මේ A level ළමයිට තමයි ලෙටර් එකක් ලියද්දි මේවා උගන්වන්නේ 10ෙන්ම ඔයාට උගන්වනවා 10 වසරෙන්ම උගන්වනවා හරි 11 වසරේ පළවෙනි වාරය වරේදී ඔරල් පේපර් එක ලියන්න පුළුවන් Finish sir. right good ලියන්න අනිත් අයත් ලියන්න Please right good හරි ගොඩක් අය ලියලා තියෙන්නේ හොඳයි පුතාලා මට කියන්න කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන කොහොමද අපි කියන්නේ Please let me know about your new English class. yes we can say please let me know මොකක්ද ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන කියන්න මෙතන ගන්නවා about please let me know about මොකක්ද ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය about your new English class English එක D capital right class කියලා මෙහෙම ලියන්නේ නැහැ CL Z ඈ සමහරවල් මැසේජ් කරනවා වගේ ලියනවා එහෙම නෙමෙයි CL double S class right එහෙනම් please let me know about your new English class කරුණාකරලා මට දැනගන්න සලස්වන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන එහෙම නැත්නම් මට පුළුවන් ද දැනගන්න ඔයාගේ අලුත් ඉංග්‍රීසි පන්තිය ගැන can I know about your new English class උදා ලිපියක් ලියන අතරතුරේ යමක් විමසන්නයි ඒ ඔයාට කියලා දුන්නා හරි මේවත් විමසන්න ප්‍රශ්න වාක්‍යයම ලියන්න එපා ඒක ඇතුලේ හරි වාක්‍යය යාළුවාට ආපහු රිප්ලයි එකක් එවන්න කරුණු ටිකක් ඔයා අහන්න යාළුවාට එතකොට ලියන්න පුළුවන් ඊළඟ ලෙටර් එක ඔයාලට ඒ විදිහට අපි ලෙටර් එකක් ලියන්න ඔයාගෙන් විස්තර කියාගෙන ගිහිල්ලා වාක්‍ය වල විතරක් කියන්නේ නැහැ හරි එයාට රිප්ලයි එකක් එවන්න පුළුවන් විදිහට එයාට කරුණු ටිකක් පෙළගස්ස ගන්න ඔයා ප්‍රශ්න ටිකකුත් අහන්න ඒතර එයාටත් යමක් ඉතිරි වෙනවා ලියන්න හරි විභාගෙදිවා මෙහෙම ලියන්න පේපර් එක බලන කෙනා තීරණය කරනවා මේ ළමයා යමක් ඉගෙනගෙන තියෙනවා ඉංග්‍රීසි පුළුවන් හරි ඕලෙවල් මට්ටමට එහා මේ ළමයා යමක් ලියලා තියෙනවා සාම්ප්‍රදායිකව හැමෝම ලියන විදිහට නෙමෙයි යමක් වෙනස් ආකාරයෙන් ලියලා තියෙනවා ලකුණු 10න් 10ම ඔයාට දෙයි ලකුණු 73ක් ඔයාට ආවොත් එහෙම එයා ඔයාගෙන් අනුකම්පා කරලා මේවා දිහා බලලා 75ක් කියලා දාලා දෙනවා අනිවාර්යෙන්ම මම දන්නවා හරි ඒ නිසා මේ විදිහට ලියන්න ඔයාට මේ සරලම හොඳම ලස්සනම ක්‍රමයි කියලා දෙනවා එහෙනම් පුතා
අපි දැන් සාකච්ඡා කරේ ලිපියකින් යමක් විමසන ආකාරය. right. ඊළඟ එක අපි එනවා. ඊළඟ එක අපි ගන්නවා. අපි ඊට පස්සේ බලමු දැන් අපි ලෙටර් එකක් ලියද්දී අවසානයේ වගේ අවසාන ලෙටර් එකේ අවසානයේ ඔයාගේ යාළුවට ලෙටර් එක ලියුවට ඔයාට පුළුවන් නේ ඒ යාළුවගේ ගෙදර ඉන්න අනිත් අයවත් මතක් කරන්න. ඔයා හිතන්න ඔයා ලියනවා ලෙටර් එකක් රමන්ට. හරි. ඔයා ලෙටර් එකක් ලියනවා රමන්ට. රමන් කියන්නේ ඔයාගේ හොඳ යාළුවෙක්. හරි. ඔයත් එක්ක හොඳටම ෆිට් එකක්. හොඳ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා රමන්. හරි. ඒ එක්කම ඔයා රමන්ගේ අම්මයි තාත්තයි අයියයි එයාලා ගැනත් දන්නවා. එයාලා ගැනත් දන්නවා. ඔයාට ලෙටර් එකේ රමන් එක රමන්ට කියන්න තියෙන විස්තර ටික කියලා අවසාන කරද්දී ඔයාට කියන්න පුළුවන් එයාගේ පවුලේ අනිත් අයවත් මතක් කරන්න. නේ? ඔයාට එයාගේ පවුලේ අනිත් අයවත් මතක් කරන්න කියලා කියන්න පුළුවන්. ඔයාට දන්නවා ඉතින් ඔයාගේ අම්මට හරි තාත්තට ලෙටර් එකක් ආව කියලා හිතන්න. නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා පිටරට. හරි. ඔයාගේ මාමා කෙනෙක්, නැන්ද කෙනෙක් ඉන්නවා පිටරට. එයා ලෙටර් එකක් එවනවා ඔයාට. පිටරටින්. හරි. ඒකේ අවසානට කියලා තිනවා පුතාවත් මතක් කරා කියන. දුවවත් මතක් කරා කියන. හරි. අන්න එහෙම කියලා වෙනවා. ඒතර ඔයාට සතුටුයි ඒක. අපිටත් පුළුවන් පුතේ ඉංග්‍රීසි වලින් ලියද්දි ලියුමක අනිත් අයව මතක් කරන ආකාරය ලියන්න. right. අපි එහෙනම් දැන් ඉගෙන ගමු ලිපියේ අනෙක් අයව මතක් කරන ආකාරය. ලිපියේ අනෙක් අයව මතක් කරන ආකාරය. right. ලියා ගන්න. ඒක කීවෙනි එකද? 8th 9 නේ. right. ලියා ගන්න පුතා ලිපියේ අනෙක් අයව මතක් කරන ආකාරය. ලිපියේ අනෙක් අයව මතක් කරන ආකාරය. ලිපියේ අනෙක් අයව මතක් කරන ආකාරය. right. අපි කොහොමද පුතා අනිත් අයව මතක් කරන්නේ? හරි. මතක් කර හැකි ආකාර කිහිපයක් තියෙනවා මම ඔයාලට සරලව කියලා දෙන්නම්. කොහොමද අපි ලියුමක පවුලේ අනිත් අයව මතක් කරන්නේ කියලා. පවුලේ අනිත් අයව මතක් කරන්නේ මේ බැනලා එහෙම නෙමෙයි ඈ. දැන් ඔයා ලියනවා රමන්ට ලෙටර් එකක් රමන්ගේ අම්මව මතක් කරලා මේ බැනලා එහෙම ලියන්නේ නැහැ. හරි. මේ බැනලා ලියන එකක් ගැන නෙමෙයි සර් කියන්නේ. මේ මතක් කරන්නේ Give my kind regards. ඔව්. අපිට පුතා ලිපියේ අනිත් අයව මතක් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරවලින්. කොහොමද දන්නවද? අපි පොදුවේ ගමු මෙහෙම පවුලේ අයව මතක් කරා කියන්නේ. අවසානට ලියනවා. ලියාගමු. පවුලේ අයව මතක් කරා කියන්නේ. පොදුවේ අපි කියනවා. පවුලේ අයව මතක් කරා කියන්නේ. පවුලේ අයව මතක් කරා කියන්නේ. අපි කොහොමද ඉංග්‍රීසි වලින් මේක කියන්නේ? අපි කොහොමද කියන්නේ පවුලේ අයව මතක් කරා? family members. ඔව් අපිට කියන්න පුළුවන් පුතා අපි කෙලින්ම මේකේ ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් එක ගන්නේ නැහැ. මේක කියන්න පුළුවන් වෙන ආකාරයක් තියෙනවා. කටපාඩමේ තියාගන්න. Give my kind regards to your family members. Give my kind regards. Give my kind regards to your family members. Give my kind regards to your family members. පවුලේ අනෙක් අයව මතක් කරා කියන්නේ. Give my kind regards to your family members. පවුලේ අයව කියන්නේ පවුලේ සමාජ සර් වෙලා මං කිව්ව එක වැරදිද? remind family members. උදේ කොහමද ඔයා කියන්නේ give my දැන් මොකද කියන්නේ මට? Remind my family members. Oh, remind your family members එනවා. Remind your family members. ඒක හරි ඒක කෙලින්ම direct translation එක ඔයා අරන් තියෙන මතක් කරා කියන remind කියලා ගත්තා. පවුලේ අයව කියන්නේ ඔයාලගේ පවුලේ අය කියන්නේ your family members. එහෙමත් හරි වැරදි කියලා කියන්න බෑ. නමුත් වඩා ලස්සනයි පුතේ වචන ගානක් වැඩි කරගන්න ඕන නිසා give my kind regards to your family members කියලා කියන්න.
right එහෙනම් ඔයාලට පුතාලා පවුලේ අනික් අය මතක් කරන්නත් පුළුවන් ලෙටර් එක ලියන ගමන් හරි අවසානට වගේ මේක ලියන්නේ මේ මුල එහෙම ලියන්නේ නැහැ how are you I hope that you are fine කියලා ලියලා එතන එකපාරටම ලියන්නේ නැහැ පටන් ගන්න තැනම මේ පවුලේ අනිත් අය මතක් කරා කියන්නේ හරි මේක මේ අවසානට වගේ ඉවරන්නේ අවසානට ලෙටර් එක ලියන්න ඕන නිසා නැත්නම් සමහරුන්ට අර අනිත් කරුණු ලියන්න ඕනේ ඒවා ටික අමතක වෙලා මේක ලියන්න ගන්න මේකෙන් එහෙම පටන් ගන්න නැහැ හරි මේ පවුලේ අනිත් අය මතක් කරා කියන්නේ එහෙම කරන්නේ අවසානට වගේ ලියන්න give my kind regards to your family members පවුලේ අනිත් අය මතක් කරා කියන්නේ තවත් ක්‍රමයක් තියෙනවා පවුලේ අනිත් අය මතක් කරන්න මම ඔයාලට කියලා ඇති මෙන්න මෙහෙම shall close with fond love to amma and rest at home shall close with fond love to amma and rest at home හරි ඒ මොකද්ද අම්මා ඇතුළු පවුලේ සම මතක් කරනවා කියලා අපිට කියන්න පුළුවන් right උදාහරණයක් දෙක ලියන්න මේක අපි ලියාගමු මෙහෙම ලෙටර් එකක් ලියනවා ආගේ හොඳම යාළුවට හරි ආගේ හොඳම යාළුවගේ අම්මා පවුලේ අය අනිත් අය ඔයා හොඳට අඳුරනවා ඒවට කියන්න පුළුවන් අම්මා ඇතුළු පවුලේ සම මතක් කරනවා හරි අපි ලියමු මේක අම්මා ඇතුළු පවුලේ සම මතක් කරනවා මේවා කටපාඩම් කරගත යුතු වාක්‍ය ලස්සනට ලියන්න කටපාඩම් කරගත යුතු වාක්‍ය අම්මා ඇතුළු පවුලේ සම මතක් කරනවා right පුතේ අපි කොහොමද කියන්නේ අම්මා ඇතුළු පවුලේ සම මතක් කරනවා කියලා කියන්නේ ලස්සන වාක්‍යයක් තියෙනවා මෙහෙම මතක තියාගන්න shall close with fond love to shall close with fond love to අම්මා කිසි ප්‍රශ්නයක් නැහැ mother කියලා ලියන්න අවශ්‍ය නැහැ අම්මා කියලා ලියන්න පුළුවන් අම්මා and rest at home shall close with fond love to amma and rest at home amma ඇතුළු පවුලේ සැම මතක් කරනවා shall close with fond love to amma and rest at home right පුතේ එතකොට මෙතන දැන් අම්මා ඇතුළු අම්මා කියලාම සර් ලියලා තියෙනවා මදර් කියලා ලියන්න අවශ්‍යමත් නැහැ හරි අම්මා කියලා ලියුවත් හරි ඒකේ අය නැතුව මේ පේපර් එක බලලා කියනවා ඔයාලට ලකුණු නොදී ඉන්නේ මෙයා මේ අම්මා කියන්නේ මදර් කියන එක වචනේ දන්නේ නැතුව තමයි අම්මා කියලා ලියලා තියෙන්නේ 11 අවසරට ගියත් මේ ළමයා අම්මට මදර් කියලා කියන්නේ දන්නේ නැහැ කියලා එහෙම හිතන්නේ නැහැ ඔයා ඊට කලින් හොඳට ලියලා තියෙනවනේ එයා තේරුම් ගන්නවා මේ කොහොමද ලියලා තියෙන්නේ හරි අම්මා තාත්තා හරි කැමතියක් දාලා ලියන්න සුදු නංගි කළු අයියා කැමතියක් ලියන්න හරි කියලා දැම්මොත් වැරදිද? නෑ මදර් කියලා ලියන්නත් පුළුවන් කැමතියක් ලියන්න මදර් අම්මා තාත්තා නංගි සුදු මාත්‍යා සුදු මල්ලි සුදු නංගි කියන්න බැයිද මා කැපිටල් ලියන්න ඕනේ අම්මා කියලා ලියද්දි නම් කැපිටල් මේක ලියන්න හරි ඒ වගේ විශේෂ නම් ලියන්න අම්මා සුදු නංගි හරි එහෙම ලියුවොත් එහෙම මේ ඒවා කැපිටල් වලින් ලියන්න දැන් සුදු නංගි නම් හරි සුදු නංගි ඇතුළු පවුලේ සැම මතක් කරන්න සුදු කියන්නේ S කැපිටල් ලියලා නංගි කියද්දි N කැපිටල් ලියන්න හරි හැබැයි මදර් කියලා ඔයා ලියනවා නම් කැපිටල් අවශ්‍ය නැහැ කොමා මේ ඉන්වර්ටඩ් කොමාස් ඕනෙත් නැහැ නිකම්ම ලියන්න shall close with fond love to mother and rest at home මේක විශේෂ කරන ඕන නිසා තමයි ඉන්වර්ටඩ් කොමාස් දැම්මේ මේ වගේ නමක් ලියන්නත් පුළුවන් ඔයා හොඳම යාළුවට ලෙටර් එකක් ලියනවා ඔයාගේ හොඳම යාළුවට ඉන්නවා පිරිමි ළමයින්ට මම කියන්නේ ලස්සන නංගි කෙනෙක් හරි ඔයා නිකන් මිහිලුවටත් වගේ කියනවා නංගි ඇතුළු අනිත් අය මතක් කරා කියලා කියන්නේ shall close with fond love to නංගි and rest at home යාළුවට හිනාවුත් දෙයි තරහකුත් දෙයි හරි ගැවුලා මේක ඕනනම් ඔයාගේ යාළුවට හොඳ අයියා කෙනෙක් ඉන්නවා ලස්සන අයියා කෙනෙක් handsome අයියා කෙනෙක් අයියා and rest at home කියලා ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි මේ ක්‍රියාවෙන් කරන්න යන්න එම්පා දැන් ඊට පස්සේ සර් තමයි ඔයාට අහුවෙන්නේ සර් කිව්වා මෙන්න මෙහෙම ලියුමුත් ලියන්න අපිට කියලා කියයි අවසානයේ. ඒව නෙමෙයි මම මතක තියාගන්න උදාහරණ කිව්වේ. මතක තියාගන්න. ඒ විදිහට ලියන්න හරි.
ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට පවුලේ අනිත් අය පුතේ මතක් කරන්න පුළුවන් shall proceed from love to amma and rest at home. දැන් මේක සර් කටපාඩම් කරගෙන ඉන්න නිසා තමයි සර්ට කියන්න පුළුවන් වෙලා. ඔයත් කටපාඩම් කරා. මේ කටපාඩම් කරා. හරි බලන්න වචන කීයක් තියෙනවද? දැන් සාමාන්‍ය ලෙටර් එක එන්නේ වචන 100යි. වචන 100ක ලෙටර් එකක් ලියන්නේ. හරි. දැන් වචන 100 ලෙටර් එකෙන් දැන් අපි කියලා දුන්නා ආකාර 9ක් අදහස් 9ක් ප්‍රකාශ කරන විදිය. ඔය එක වාක්‍යයකට වචන 10 ගානේ ලිව්වත් ඔය ලිපි ආරම්භයේ වචන 10කින් ගත්තා. සතුට ප්‍රකාශ කරනවා වචන 10කින්, අරමුණ ප්‍රකාශ කරනවා වචන 10කින් ගත්තත් දැන්ටම 90ක් ක්ලියර්. 90ක් ක්ලියර්. දැන් මෙතන මීට වඩා තියෙනවා වචන 1 2 3 4 5 6 7 8 9 10 11ක් විතර. හරි. ඔය විදිහට ගත්තොත් ඔයාලට ලෙටර් එක ලස්සනට හදා ගන්න පුළුවන් පෙළ ගස්සලා. හරි. අම්මා ඇතුළු පවුලේ සෑම මතක් කරනවා. shall proceed from love to amma and rest at home. මේක කැමති නමක් දාගන්න. කැමති නමක් දාගන්න. එක්කෙනෙක් දාලා තිනවා reminds everyone in the family including mom කියන්න බැරිද සර්? right. ඒකත් හරි පුතේ. මේකම තමයි. මේක තමයි ටිකක් මේක වෙන ස්ටයිල් එකකට ලියලා තියෙන්නේ. letters වල සාමාන්‍යයෙන් direct translation එක ගන්න එපා. reminds everyone in the family including mom කියලා එහෙම ගන්න අවශ්‍ය නැහැ. මේ විදිහට ලියන්න. එහෙම ලිව්වත් හරි. මේකට ලස්සනයි ඊට වඩා. shall proceed from love to amma and rest at home. right. එහෙනම් ඔන්න ලිපිය තුලින් අනිත් අයව මතක් කරන ආකාරය අපි කතා කරමු. හරි. අපි තව කොටසකට එමු. ඊළඟ කොටස. ඊටාම හොඳින් මේව මතක තියාගන්න. හරි. messages වගේක් ළමයි දාලා තියෙනවා මෙන්න මෙහෙම direct indirect speech කරනවාද කියලා. ඔව් direct indirect speech පුතේ වෙනම seminar දෙකකින් විතර දාලා කරනවා. මම කියන්නම් දවස හෙට class එක තියනවද පාන්දර එක කියලා අහනවා. මම group එකට message එකක් දාන්නම්. class එක තියෙනවා නම් ඒ level class එක චූටි වැඩ වගේකුත් තියෙනවා. හෙට class එක තියෙනවා නම් පමණක් හෙට පාන්දර අපි කරනවානේ 4 ඉඳන් 5:40 විතරනකම්. හෙට class එක තියෙනවා නම් පමණක් WhatsApp group එකට රෑ 9ට කලින් message එකක් දානවා. හරි? රෑ 9ට කලින්. නැත්තම් message දාන්නෙත් නෑ. class එක නෑ. තියෙනවා නම් පමණක් දාන්න. එදා මේ පොත කොටස් පහකට බෙදා ගන්න කියලා කිව්වා. මොනවද ඒ කොටස් කියලා අහන්න. letters, notes, notices, short paragraphs, essays. එහෙම නේද? අනේ. ඒ කොටස් පහ මොනවද පුතේ? අනේ මට කවුරු හරි කියන්නේ? Letters, notes, graph, short paragraph. හරි. letters, notes, notices, short paragraph, graphs. තව අගටම ඉතු පිටු ඉතුරු වේ ඒවා essays එහෙම ලියන්න තියාගන්න. හරි. පුතාලා එනම් පැහැදිලි ඔයාට අපි ලියුමක් තුල කොහමද අනිත් අය මතක් කරන්නේ කියලා. හරි? ඊළඟට දැන් ඔයා ලෙටර් එක එහෙම ලියලා අවසානට තවත් පුතාට ලියන්න පුළුවන් මේ ලිපිය අනිත් කෙනාට ලියුමක් ආපහු ලියන්න කියලා ඔයාට. ඔයා යාළුවාට ලියනවා නම් ලියුමක් ඒ ලියුමේ අවසානට ලියන්න මටත් ඔයාගෙන් රිප්ලයි එකක් ඕනේ. මේ ලියුම ලැබිච්ච විගසම මට රිප්ලයි එකක් එවන්න. හරි? මට ආපහු ලෙටර් එකක් එවන්න කියලා. එහෙමත් ඔයාලට දාලා ඕනනම් වචන ගාන වැඩි කරගන්න පුළුවන් නේද? right. පුතා අපි බලමු කොහොමද ලිපියේ අනිත් කෙනාට ලිපියක් එවන්න කියලා අපි කොහොමද පවසන්නේ කියලා. ලිපිය අනිත් කෙනාට අපිට ලියුමක් ආපහු එවන්න කියලා පවසන්නේ කොහොමද කියලා. right. මට කියන්න එතකොට ඒක කීවෙනි එකද නේ? 10 වෙනි එකද? number 10ද? Yes sir. right. Number 10. යන් ලිපියේ අනෙක් කෙනාට ලියුමක් එවන්න. ලිපියේ අනෙක් කෙනාට ලියුමක් එවන්න යයි පැවසීම. කොහොමද අපි කියන්නේ යාළුවට ආපහු ලෙටර් එකක් එවන්න කියලා? හරි. එහෙමත් ඔයාට ලියන්න පුළුවන් අවසානට.
අපි ගමු වාක්‍ය මේක හරිනේ ලිපි අනිත් කෙනාට ලියුමක් එවන්නේ ඇයි පැවසීම. ඔයා යාළුවට ලෙටර් එකක් ලියනවා. ආගේ ලෙටර් එකේ ඔය අවසානට ලියනවා. හරි. අවසානට ලියනවා මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා පුළුවන් තරම් ඉක්මනට. අපි ලියමු ඒවා. මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා පුළුවන් තරම් ඉක්මනට උතල මේ හොඳට ඉගෙන ගන්න හරි 11 වසර ළමයින්ට මම දැන් උගන්වන්නේ මේවා නමුත් ඔයාලට දැන්මම උගන්වනවා හරි මට අවශ්‍යතාවයක් තියෙනවා මගේ මේ පළවෙනි 10 වසර හරි නැත්නම් සර් මෙතෙක් කල උසස් පෙළ පන්ති කරේ මට පළවෙනි 10 වසර ළමයි සෙට් එක මට මට්ටමකට ගේන්න ඕන හරි O level paper එක 11 වසරේ පළවෙනි වාර ඉවරෙද්දි ලියවන්න ඕනේ මට එහෙම ලිව්වොත් ඔයාගේ A එකක් ෂුවර් ඔයන්න හරි ඔයාලට ලොකු පිළිගැනීමක් ලැබෙයි ඉංග්‍රීසි වලට A එකක් තියෙනවා කවදා හරි දවසක තාම මේක හරියට තේරෙන්නේ නැහැ ගොඩක් ළමයි S අරගෙන ෆේල් වෙලා යද්දි ඉන්ටර්වියුස් වලට එහෙම ඔයා A එකක් අරගෙන සර්ටිෆිකේට් එකේ O level රිසර්ච් ෂීට් එකේ දාගෙන ගියොත් මේක ලොකු පිළිගැනීමක්. සමහරට කෙනෙක් හිතෙන්න පුළුවන් සර් මට O level ඉංග්‍රීසි වලට AB නැති වෙයි. නමුත් මම හොඳ කෝස් එකක් කරනවා මම බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගිහලා කෝස් එකක් කරලා සහතිකයක් ගන්නවා කියලා. ඒ සහතික ගත්තට වැඩිපුර පිළිගන්නේ නැහැ. රස්සාවකට යද්දි වැඩිපුරම පිළිගන්නේ රජයෙන් දීලා තියෙන සහතිකවල තියෙන ග්‍රේඩ්ස් ටිකයි. හරි තේරුණාද? O level ඉංග්‍රීසි වලට මොකද්ද තියෙන්නේ? අන්න ඒක තමයි පිළිගන්නේ වැඩිපුරම. A level ඉංග්‍රීසි වලට මොකද්ද තියෙන්නේ? A level ජෙනරල් ඉංග්‍රීසි කියලා තියෙනවා. ඒකට මොකද්ද තියෙන්නේ? රජයෙන් දීලා තියෙන සහතිකයි මුලින්ම පිළිගන්න. ඊට පස්සේ ඔයා කරලා තියෙන ඔය කෝසස් වල ඒවා බලන්න. හරි නැත්තම් මට කියන්න පුළුවන් මාත් ස්පෝකන් ඉංග්‍රීසි කෝසස් කරනවා ඩිප්ලෝමා ඉංග්‍රීසි කෝසස් කරනවා හරි මාත් සර්ටිෆිකේට්ස් දෙනවා මට කියන්න පුළුවන් මගේ සර්ටිෆිකේට් එක අරගෙන ඒක පිළිගන්නවා කියලා නෑ ඒක පිළිගන්නවා යම් තාක් දුරකට නමුත් වැඩිපුරම රජයෙන් දීලා තියෙන සහතිකය පිළිගන්න. නිසා ඒ වගේ අපි හොඳ රිසර්ච් ටිකක් හදාගන්නවා. හරි ඒ වගේ හොඳ රිසර්ච් ටිකක් හදාගන්නවා. එහෙම හොඳ රිසල්ට් එකක් ගන්න තමයි මෙහෙම උගන්වන්නේ. මට මේවා භාගෙට උගන්වන්න පුළුවන්. ලෙට් රයිටින් පාඩම මෙච්චර උගන්වන්න අවශ්‍ය නැහැ. සමහර පුතාලා මීට පෙර මෙහෙම ඉගෙන ගන්න නැතුව ඇති. මීට පෙර ප්‍රථම වතාවට තමයි මෙහෙම ඔයා ඉගෙන ගන්නේ. ලෙට් රයිටින් එකක් මේ ආකාරය. හරි සමහර ගුරුවරු දැනගෙනත් කියලා දෙන්නේ නැති වෙන්න පුළුවන්. මට එහෙම අවශ්‍ය නැහැ. මට අවශ්‍යයි ඔයාලට හොඳ රිසල්ට් එකක් අරන් දෙන්න. මම දන්නවා මේ ක්ලාස් එකට මම අලුතෙන්ම පන්ති පටන් ගත්තේ මේ අවුරුද්දේ 9 10 11 ඊට පෙර උසස් පෙළ පන්තියට කැම්පස් යන ළමයින්ට ඒ වගේ ඒවනේ සර් කරේ ඉදුලේකේ හරි අතුරුමසේ ගිල්ලීමට මේ අවුරුද්දේ පටන් ගත්තා. ඉතින් පටන් ගත්ත ගමම්ම ළමයි විශාල ප්‍රමාණයක් මගෙත් එක්ක එකතු වුණා. මම හිතන්නේ කළුතර දිස්ත්‍රික්කයේම කොරණ විතරක් නෙමෙයි කළුතර දිස්ත්‍රික්කයේම මේ වගේ පන්ති මෙච්චර ළමයි පාඩම් කරන පන්ති නැහැ. ඔයා දන්නවා ඇතිනේ මම ඔයා 9 වසරේ ඉන්න කාලේ මම පන්ති කරේ නැහැ 9 වසරේ. ඔයාලා මෙතෙන්ට ඇවිල්ලා තිනවා මම දන්නවා මේ පන්තියේ මීට පෙර වෙන පන්ති වලට ගිහිල්ලා. හරි මම උගන්වන විදිහ එක්ක දැනගෙන යාළුවෙක් කියලා මේ ක්‍රමය හොඳයි කියලා ලොකු විශ්වාසයක් කියලා දෙමව්පියෝගේ පන්තියට දාලා තියෙනවා. මට ඒකට සාධාරණයක් අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ඕනේ. හරි ඉෂ්ට කරන්න ඕනේ. ඒක නිසායි සර් මෙච්චර හොඳට උගන්වන්නේ. හරි ලොකු විශ්වාසයක් තියාගෙන සර්ගෙන් අපිට A එකක් B එකක් ගන්න පුළුවන් වෙයි කියලා මම ක්ලාස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් සර් ඒක නිසා අවංකවම ඔයාලට උගන්වනවා. ඔයාත් හරියටම ඉගෙන ගන්න. මේ දේවල් ඉතාම පැහැදිලිව. හරි ලකුණු 5 10ක් අරගෙන ෆේල් වෙන ළමයට පවා මේ දේවල් ඉගෙන ගත්තාම යමක් කරගන්න පුළුවන්. ඉංග්‍රීසි එපා වෙලා ඉන්න ළමයා ටිකක් පුළුවන් වෙන්න. ආසයි හිතනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. ග්‍රැමටික් උගන්වන ක්‍රමයට ආසයි හිතනවා. හරි මෙතෙක් කල් එපා වෙලා හිටිනවා. ගොඩක් ළමයි කියන්නේ සර් අනේ මට ග්‍රැමර් නම් අමාරුයි. හරි මම ක්ලාස් එකට 10 වසරේ ඉඳන් මුලින් ඉඳන් ආපු අයට දැන් ග්‍රැමර් එපා වෙලා නැහැ. ග්‍රැමර් ලස්සනට ඉගෙනගෙන තියෙන්නේ. හරි ඒක නිසා පුතාලා හරියට මැට්‍රික් කරගන්න. හරියට මැට්‍රික් කරගන්න ඒකක් ෂුවර් ඔයා. ඒ විදිහට මේ උගන් ලකුණු 35ක් මේ රයිටින් පාර්ට් එකෙන් ගත්ත එක මේ මැට්‍රික් හරියට කරගන්න. ඔය පොත පරිස්සම් කරලා තියාගන්න. පිටු 80 පොතේ ලියන්න කියලා තියෙනවා. කවුරුත් ඉල්ලුවටවත් දෙන්න එපා. ඒ කියන්නේ වෙන කෙනෙක් ඉගෙන ගන්න කියලා ඉරිසියාවට නෙමෙයි. එච්චර පරිස්සම් කරගන්න ඕනේ පොතක් ඔය පිටු 80 පොත. ලකුණු 35ක් පොළ වල එක්සෑම් එකේදී ෂුවර්. කොහොම නෝට් එකක් වත් ලැබෙන්නේ නැහැ. කඩේ ගන්න තියෙන පොත්වල හරි ලෙට් රයිටින් ඔහොම නැහැ. හරි සිංහලෙන් තියලා ඉංග්‍රීසියෙන් හරි තියෙනවා ඇති ඒ වගේ. මෙච්චර ලස්සනට පැහැදිලි කරලා නැහැ. හරි. නිසා ඔය පොත ඉතාම වටිනවා. අනාගතයේ දවසක රස්සාවක් නැති වුණා ලෙට් රයිටින් නෝට්ස් නොටිසස් කියන එකට ගැහුවා පොතක් එක්ක. හරි. ඔයාලට පොතක් ටයිප් කරලා හදලා විකුණන්නත් පුළුවන්.
මේ විකුණන්න එපා ඉතින් සර්. ගම් කියන්නේ එහෙම සර් උගන්නන්න දේවල් නැති වෙනවනේ හරි. ඔයා විකුණන්න එපා. මං කියන්නේ එච්චර වටිනා නෝට් එකක් දෙන්න. එච්චර වටින නෝට් එකක්. හරි. ඔයාලා පරිස්සම් කරලා තියාගන්න. හරියට වැටික් කරන්න. මේ පොතෙන් ලකුණු 35ක් ගන්න අපි try කරමු මේ කොටසේ. ඔයාලා එක්සෑම් එකේදී. හරි. right එහෙනම් අපි දැන් ඉගෙන ගන්න යන්නේ ලිපිය අනිත් කෙනාට ලියුමක් ආපහු ඔයාට එවන්න කියලා කොහොමද අපි කියන්නේ මෙන්න වාක්‍යයක් සර් කිව්වා ගිය ඉරිදා ක්ලාස් එකේ conjunctions පාඩමට සම්බන්ධ වුණා නම් මේක ලියන්න පුළුවන් මෙන්න බලන්න මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා පුළුවන් තරම් ඉක්මනට පුතා මෙතන වාක්‍ය දෙකක් තියෙනවා එකක් තමයි මම හිතනවා අනිත් එක ඔයා ලියුමක් එවාවි මේ වාක්‍ය දෙක සම්බන්ධ කරලා තිනවා කියලා කියන conjunction එක දාලා මම ඔයාලට grammar class එකේදී ඉගෙනුවා කියලා කියන conjunction එක තිබ්බොත් මේක වාක්‍ය මැදට අරන් ලියන්න කියලා. තනියම ලියලා පෙන්නන්නේ මම හිතනවා කියන එකයි කියලා කියන්නේ that කියලායි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ. ඔයා ලියුමක් එවාවි කියලා ලියන්න. පුළුවන් තරම් ඉක්මනට කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? පුළුවන් තරම් ඉක්මනට කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? as soon as possible. as soon as possible. පුළුවන් තරම් ඉක්මනට. right. පුතාලා මේ වාක්‍ය දෙක හරියට ලියලා පෙන්නන්න. සර් මං that දාන්න නැතුව වෙන විදිහකට ලිව්වේ. that දාලා ලියන්නද? ඔව් පුතා කියලා කියලාකෙදි that කියන එක එනවනේ. හරි. ඒ ඔයා ලියපු වචනේ කපලා එක්ක that කියන වචනේ ලියාගන්න. අය ලියන්න අවශ්‍ය නැහැ. right right පුතා අපි කොහොමද කියන්නේ මම හිතනවා tense එක තීරණය කරන්න හිතුවා නෙමෙයි හිතාවි නෙමෙයි හිතනවා කොහොමද කියන්නේ present I think කියලා කියන්නේ that ගත්ත මෙතන හරි ඔයා ලියුමක් එවාවි එවනවා නෙමෙයි එව්වා නෙමෙයි එවාවි මොකද tense එක simple future tense අනාගත කාලේ කියන්න කොහොමද කියන්නේ ඔයා ලියුමක් එවාවි I think that you will send a letter පුළුවන් තරම් ඉක්මනට as soon as possible I think that you will send a letter as soon as possible. මං හිතනවා ඔයා ලියුමක් එවාවි පුළුවන් තරම් ඉක්මනට. right. පැහැදිලි ඒක ලියන විදිය මතක තියාගන්න as soon as possible කියන කටපාඩම් කරන ලස්සන ප්‍රේස් එකක් පුළුවන් තරම් ඉක්මනට කියන. right. messages වගේක් කියවලා තියෙනවා sir spoken english classes තියෙනවද 9 10 11 ළමයින්ට නෑ උසස් පෙළ ළමයින්ට තමයි තියෙන උසස් පෙළෙන් පස්සේ ළමයින්ට spoken english sir කලින් ගියපු පන්ති වල ඔක්කොම කලව මේ කලේ ඔව් එහෙම කලව මේ ඉගෙනගෙන හරියන්නේ නෑ sir Aquinas එකට එන්නේ A level කරපු අයද ඔව් Aquinas එකේ sir උගන්වනවා ලංකාවේ ප්‍රසිද්ධම ආයතනයේ ඉංග්‍රීසි සඳහා Aquinas එකට O level කරාට පස්සේ යන්නත් පුළුවන් පුතාලට A level වලින් පස්සේ යන්නත් පුළුවන් ඉංග්‍රීසි කෝස් එක කරන්න I think that you will send as soon as possible. එහෙම හරි. හරි. එහෙමත් හරි. Okay නේද? I hope you send a letter as soon as possible කියන එක වැරදිද? I hope you send a letter as soon as possible. I hope you send a letter as soon as possible. එහෙම I hope මම බලාපොරොත්තු වෙනවා you send a letter. ඔබ ලියුමක් ලියවයි. නමුත් ඒක එච්චර ගැලපෙන්නේ නැහැ I hope you send a letter කියද්දී එතන I තියෙනවා you තියෙනවා වාක්‍යෙ මැද ඒක ගැලපෙන්නේ නැහැ මෙහෙම ගන්න I think that you will send a letter as soon as possible okay sir right. thank you next one එහෙනම් ඔන්න අනිත් කෙනාට ලියුමක් එවන්න කියලා මේ කියන්නේ කොහමද මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා පුළුවන් තරම් ඉක්මනට මේ වාක්‍යය කියනවා තවත් විදියක් කියලා දෙන්නම් මට ලියුමක් එවන්න ඔයාට මේ ලියුම ලැබුණු ගමන්
මට ලියුමක් එවන්න ඔයාට මේ ලියුම ලැබුණු ගමන් right අපි ලියමු ඒක මට ලියුමක් එවන්න ඔයාට මට ලියුමක් එවන්න ඔයාට මේ ලියුම ලැබුණු ගමන් යාළුවගේ මොනවා හරි දෙයක් දැනගන්න ඕන ඔයාට. ඔයා ඒක කියලා යවලා තියෙන්නේ. ඔයා අවසානට ලියනවා මට ලියුමක් එවන්න. ඔයාට මේ ලියුම ලැබුණු ගමන් right ඒක මේ ලැබුණු ගමම්ම කියලා කියන්නේ ඔන්න ලැබුණු විට කියන අදහස ඈ ලැබුණු විට කියන අදහස ලැබුණු ගමම්ම එතන ලැබුණු විට right පුතලා කොහොමද මේක කියන්නේ මට ලියුමක් එවන්න කොහොමද කියන්නේ send me a letter As Send me a soon letter. as you receive this letter, මේ ලියුම ලැබුණු ගමන්ම කියන්නේ එක්කෝ as soon as ගමන්ම කියන්නේ as soon as you receive this letter as soon as you receive this letter එහෙම කියන්නත් පුළුවන් අර ලැබුණු විට කියන දාසින් ගත්තොත් as soon as නැතුව when කියලා දාන්නත් පුළුවන් ඔය ආකාර දෙකම හරි මට ලියුමක් එවන්න send me a letter ඔයාට මේ ලියුම ලැබුණු ගමම්ම කියන්නේ as soon as you receive this letter එහෙම නැත්නම් ඔයාට මේ ලියුම ලැබුණු විට when you receive this letter when කියලා කියන්නේ විට ගමන්ම කියන්නේ as soon as කැමති ඕන විදිහකට ලියන්න ඔයාලට මතක තියාගන්න පුළුවන් හොඳ ආකාරයකට පුතා මතක තියාගන්න right අපිට ඉන්ෆෝමල් ලෙටර් එකක් ලියද්දි අනිත් කෙනාට ලියුමක් එවන්න කියලා ඔයාට මේ ආකාරයෙන් කියන්න පුළුවන් කොහොමද මම හිතනවා ඔයා ලියුමක් එවාවි කියලා පුළුවන් තරම් ඉක්මනට I think that you will send a letter as soon as possible එහෙම නැත්නම් මට ලියුමක් එවන්න ඔයාට මේ ලියුම ලැබුණ ගමන් send me a letter as soon as you receive this letter right මේ නෝට් එක මේ පොත ඉතාම පැහැදිලිව හරි මේකේ නෝට් එක ලියන්න මේක O level exam එකේ ඉංග්‍රීසි තියෙන දවසට කලින් දවසේ හොඳට කියවලා යන්න ඕනේ හරි අනිවාර්යයෙන්ම ලෙටර් එකක් එනවා කියලා දන්න ඕනේ හරි වචන 100ක ලෙටර් එකක් එනවා ලකුණු 10ක් ෂුවර් ඈ ලකුණු 10ක් ඉතා ෂුවර් හරි මේ විදිහට ලිව්වොත් මේවා දාලා ලකුණු 10ම ගන්න හරි ලකුණු 10ම ගන්න මේ පොත හොඳට කියවලා යන්න ඕනේ ටර්ම් ටෙස්ට් වලට කලින් හරි ඒ වගේම O level exam එකේ ඉංග්‍රීසි තියෙන දවසට කලින් හරි මේවා හොඳට කියවලා යන්න. right සර් මම අද ක්ලාස් එකට අලුතෙන් ආවේ කලින් පාඩම් ටික බලන්න විදියක් නැද්ද? පුතා කලින් පාඩම් කියන්නේ මෙහෙමයි ඔක්කොම රෙකෝඩින් දෙන්න විදියක් නැහැ කලින් ක්ලාසස් වල ඒවා එක්ස්පයර් වෙලා තියෙන්නේ. ඔයාලට යම් තාක් දුරට මට රෙකෝඩින් එවන්න පුළුවන්. මට WhatsApp වලින් මැසේජ් එකක් එවන්න. ඔයාගේ නමයි grade 10 කියලා මේ නම්බර් එකට ඒ මැසේජ් එකම දාලා එවන්න කලින් රෙකෝඩින් එවන්න පුළුවන්ද කියලා. පුළුවන් ඒවා එවන්න. අනිත් ඒවා අපි පැසිව් වොයිස් පාඩම, ඇක්ටිව් වොයිස් පාඩම, රිකෝඩඩ් ස්පීච් පාඩම සෙමිනාර්ස් කිහිපයක් දාලා කවර් කරලා දෙන්නම්. මම කියන්නම් ඒවා තියෙන දවස් ඔයාලට ළඟදී. තාම තීරණය කළා නැහැ. තියෙන වැඩත් එක්ක බලලා සර් ඒක තීරණය කරා. right පුතා එහෙනම් ඔන්න අපි ඉන්ෆෝමල් ලෙටර් එක ආරම්භය ගන්නෙ කොහොමද? සතුට ප්‍රකාශ කරන්නේ කොහොමද? ලියුමේ අරමුණ ප්‍රකාශ කරන්නේ කොහොමද? පවුලේ අනිත් අයව මතක් කරන්නේ කොහොමද? වෙනත් කරුණු ඉදිරිපත් කරන්නේ කොහොමද? හරි යමක් විමසන්නේ කොහොමද? ඔය වගේ ගොඩාක් දේවල් සාකච්ඡා කරා. එහෙනම් අපි එනවා අවසානම දෙයට. එතනින් මම ඔයාට ඉන්ෆෝමල් ලෙටර් එක ඇතුළත් කරන්න යුතු කරුණු තවර පෙළගස්සපු දේවල් ටික අවසන් කරනවා. අපි බලමු ලිපිය අවසන් කරන ආකාරය. ඔයා ලිපියේ ලියන කොටසේ අවසන් කරන ආකාරය. මම ඔයාට නිතරම කියනවා පුතාලට
letter එක අවසන් කරද්දි මේ මම දැන් නවත්තන්න යන්න ස්තුතියි කියලා ඔයා ලියනවා. ඒක I am going to stop now thank you කියලා එහෙම ලියන්න. I am going to stop now. මම මීට පෙරත් කියලා ඇති නිකන් අර පාරේ බස් ඇවිල්ලා බස් වලට නවත්තනවා වගේ I am going to stop now thank you කියලා එහෙම ලියන්න එපා. හරි එහෙම ලස්සන නැහැ. ඊට වඩා ලස්සන ක්‍රම තියෙනවා. හරි ලස්සන ක්‍රම තියෙනවා. ඒ ටිකක් බලමු. right එහෙනම් අවසානට ලියා ගන්න ලිපිය අවසන් කරන ආකාරය. පුතා කීවෙනි එකද ඒක 10ද 11ද? ලිපිය අවසන් number 11 නේ. ලිපිය අවසන් කරන ආකාරය. ලිපිය අවසන් කරන ආකාරය. passive voice නිබන්ධනයේ උත්තර ටික දැම්මද කියලා අහනවා. නෑ තාම දැම්මේ නෑ. අනිවාර්යෙන් දවස් දෙක තුනක් දෙන්න. passive voice වාක්‍ය ටික ඉතුරු ටික දාන්න. right. පුතාට අවසන් කරන්න පුළුවන් ওই පවුලේ අය වේ අය ඔක්කොම මතක් කරලා එයාට ආපහු ඔයාට ලෙටර් එකකුත් එවන්න කියලා ඔය අවසන් කරනවා මෙන්න මෙහෙම ලියා ගන්න සිංහලෙන් මම නවතිනවා දැනට එකොළහ වසරේදී මේවා නැවත උගන්වන්නේ නැහැ මේ ක්ලාස් එකට. මේවා උගන්වන්නේ අර 11ට අලුතෙන් එන ළමයින්ට අය ක්ලාස් එකක් පටන් ගන්නවා මේකට සම්බන්ධ කරගන්නෙත් නැහැ. මේ සෙට් එක මේ ආපු ළමයි සෙට් එක මේ මම හිතන්නේ අපේ 10 වසරේ ඉන්න ළමයි 250 300 අතර ප්‍රමාණයක්. හරි. ඉතින් ඒ ළමයි ඔක්කොටම 11 වසරේදී නැවත මේවා උගන්වීමක් කරන්නේ නැහැ. කෙලින්ම අර 11 වසරේ පළවෙනි වාරි විභාගයේදී පළවෙනි වාරි ඉවර වෙද්දී O level paper එක ලියන මට්ටමට ගේනවා. අලුතෙන් සම්බන්ධ වෙන අයට වෙනම ක්ලාස් එකක් අලුතෙන්ම පටන් ගන්නවා. ඒකට දැන් මේකට පරක් වෙලා සම්බන්ධ වෙච්ච අය ඉන්නවනේ. හරි. ඒ අයට ඔන්න මුල පාඩම් ටික නැවත අර පන්තිරට ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. හරි. පන්ති දෙකටම එනවා කියලා පන්ති ගාස්තු වැඩි කරන්නේ නැහැ සර්. හරි. ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. right. මේවා 11 වසරේ නැවත උගන්වන්නේ නැහැ. දැන් ඉගෙන ගන්න අයට ඔන්න කියලා තියෙන්නේ. දැන් හොඳට ඉගෙන ගන්න නෝට් එක පැහැදිලිව ලියන්න. මම නවතිනවා දැනට. right. පුතා කොහමද මේ වාක්‍යය කියන්නේ? I am staying right now. Oh. I am stopping දැනට කියන්න අපි ලියමු for now. I am stopping for now. මම නවතිනවා දැනට. I am stopping for now. I am stopping for now. මම නවතිනවා දැනට. තවත් ලස්සන ආකාරයක් කියලා දෙන්න මීට වඩා මම නවතිනවා දැන්ට කියන අදහස මෙන්න චූටි වෙනස් ආකාරයක් බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන්. It is time for me to take my pen off. It is time for me to take my pen off. බලන්න ලස්සන වාක්‍යයක් වාට අවසානට ලියන්න පුළුවන්. I am stopping for now කියනකොටත් වඩා it is time for me to take my pen off. උදා තේරුම් ගන්න පුළුවන්ද මේක? මීනින් එක. මේ නවතිනවා කියන දවස් තමයි මේකෙන් කියන්නේ. මොකක්ද ඇත්තටම කියන්නේ? මේක වෙලාවම පැන නවත්. Right. It is time for me to මට දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? To take my pen off. පෑන් ඉවත් කරගන්න. පෑන් ඉවත් කරගන්න මට වෙලාව ඇවිල්ලා තියෙන කියලා කියන්නේ. ඒ කියන්නේ නවත්තන්න වෙලාව හරි කියලා ඒ කියන්නේ ලෙටර් එක. කටපාඩම් කරගන්න මේ වාක්‍ය ලස්සනට ලියන්න. හරි. It is time for me to take my pen off. It is time for me to take my pen off. හරි. කටපාඩමේ තියාගන්න. ලියලා ප්‍රැක්ටිස් වෙන්න. නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන්න වෙන ඒවා කල්පනා කරන්න එපා. හරි. අද සර් අපිට ඉගෙනුවා ලෙටර් එකේ අවසාන කරන ආකාරය. කොහොමද අවසාන කරන්නේ? It is time for me to take my pen off. කල්පනා කර. right.
එහෙනම් පුතා මේ විදිහට ඔයාලට අවසන් කරන්න පුළුවන්. ඕනනම් ඔයාලට it is time for me to take my pen off කියලා තියලා තවත් එක වාක්‍යයකින් අවසන් කරන්න පුළුවන්. මේකත් අපි ලියාගමු. ඔයාලට ඒකත් වැදගත් වෙයි. තවත් ඔයාලට වචන 100ක් ලියලා නැහැ වගේ නම් මේකත් ලියන්න අවසානට. හරි? මම නවතිනවා දැන් ටිකලා ඔයාලට it is time for me to take my pen off කියන ඒකම ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. May the Triple Gems bless you. ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. You can bless ආශිර්වාද කරන්න පුළුවන්. You can bless your friend. ඔයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. කොහොමද කියන්නේ? May the Triple Gems bless you. Very good. We can say may the triple gem bless you. May the triple gem bless you. එතන ද එනවා. May the triple gem ත්‍රිවිධ රත්නයට කියන්නේ triple gem කියලා. May the triple gem bless you. Bless කියලා කියන්නේ පිහිටයි කියන්නේ. තම bless කියනවා ආශිර්වාද කරනවා කියන්නේ. May the triple gem bless you. Right. පුතේ එහෙනම් ඔන්න මේ ආකාරයෙන් තමයි අපි ලෙටර් එකක් අවසන් කරන්නේ. මම හිතනවා informal letters ලියන ආකාරය පිළිබඳ හොඳ දැනුමක් ඔයාලට දැන් තියෙනවා. හොඳට තේරුම් ගන්න ඇති. අපි ඊටාම පහසුවෙන් තේරුම් ගන්න සර් ඔයාලට මුලින් ඉඳලම ඔන්න කියලා දුන්නා. හරිනේ? right ඉතින් මේ note එකේ තියෙන දේවල් වලට අනුව තමයි ඔයාලට ලියන්න තියෙන ඉස්සරහට. අපි අද ලෙටර් එකක් ලියන්න පටන් ගන්නවා. මීට පෙර O level paper එක ආපු ලෙටර් එකක් ගන්නවා. හරි? චුට්ටක් විනාඩි 2ක් විතර බලන්න letter writing note එක ලියන්න ගත්ත පළවෙනි පිටුවේ නම් මොනවද උගන්ලා තියෙන්නේ? විනාඩි 2ක් පොඩ්ඩක් බලාගන්න. විනාඩි 2ක් පොඩ්ඩක් බලාගන්න. letter writing කියලා formal letters informal letters කියලා වෙන් කරගෙන ඇති. හරි? ඉතින් දැන් චුට්ටක් note එක බලාගන්න සර් කොහොමද උගන්ලා තියෙන්නේ? පිළිවෙලයිද පැහැදිලිද? කොහොමද කියලා? මට පොඩි මැසේජ් එකක් දාන්න බලන්න මේ lesson එක කොහොමද කියලා. ඔව් සෝ දන්නේම නැතුව 12 වෙලා කියලා එක්කෙනෙක් කියනවා. ඔය වෙලාව යනවා තේරෙන්නේ නැහැ. අපි ලස්සනට ඉගෙන ගන්න නිසා. නැත්නම් ඉංග්‍රීසි සාමාන්‍යයෙන් එහෙම විනාඩි 5ක් යන්නේ විනාඩි 5ක් නියම් පැයක් වගේ සමහරවිට තේරෙනවා ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි. right පුතාලා පොඩි මැසේජ් එකක් දාන්න chat එකට මැසේජ් එකක් දාන්න පාඩම කොහොමද ප්‍රධාන informal letters can you are satisfied? Are you satisfied with the lesson කියලා දේ මට දැනගන්න ඕන. super paragraph ලියන්නත් කියලා දෙන්න ඕන. පිළිවෙලින් අපි එනවා paragraph වලට. හොඳයි සර් හොඳට තේරුණා. thank you. කියන්නේ informal letters අපි සාකච්ඡා කරේ. අවංක අදහස මට දැනගන්න ඕනේ ආහාරයට ඉගෙන ගත්තද? හොඳයිද ගන්න ක්‍රමේ නැත්තම් මට දැන් ඊළඟ වරුත් ඉන්න ඕනේ ඔයාලගේ. නංගිලා මල්ලා ඉස්සරහට එයාට හොඳට උගන්වන්න පුළුවන් එතකොට. මේ විදිය හොඳ නෑ කියලා කියනවා වෙනස් කරන්න පුළුවන්. හරි. මම හිතනවා ඉතින් මේ ක්‍රමයට නම් ඊට පෙර හැමෝම පන්ති ගිහිල්ලා ඇති. අය මගේ පන්තිට මලුතෙන් ආවා නෙමෙයි. හරි. මීට පෙර පන්ති වලට යන්නේ නැති. ඒක ඔයා තේරුම් ගන්න පුළුවන් අපි කොහොමද උගන්වන්නේ මම කොහොමද උගන්වන්නේ right හොඳයි හැමෝටම හැමෝම හොඳින් තේරුම් අරගෙන තියෙනවා හොඳට ඉගෙනගෙන තියෙනවා සතුටුයි ඉස්සරටත් හරි පුතාලා කෙලිම ඕලෙවල් එක්සෑම් එකේදී ලකුණු 10ක ඔයාලට ප්‍රශ්නයක් මේක ෂුවර් හරි අනිවාර්යෙන් ලකුණු 10ම ගන්න ලියන්න පේපර් එක බලන කෙනාට උඩ තියෙන වාක්‍ය ටිකයි අවසාන ටිකයි කියවද්දි තේරුම් යයි ළමයා මේ ළමයා යමක් ඉගෙනගෙන තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව හොඳට ලියලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නැත්නම් හැමෝම ඔය how are you කියලා පටන් අරගෙන පොඩි පොඩි කරුණු ටිකක් දාලා තමයි ලියන්නේ නමුත් ඔයා ඊට වඩා වෙනස් විදියකට වගේ ඉස්කෝලේ ටීචර්ස් සමාට පුදුම වෙයි වාර විභාගේ පේපර්ස් එකෙන් බලද්දි හරි කොහොමද ලියලා තියෙන්නේ කියලා right පුතාලා අපි එමු past paper එක තියෙන
පාස් පේපර් එක කිලිම O level එකේ O level paper එක ආපු let writing එකක් ගමු 10 වසරේ term test වල නෙමෙයි අපේ target එක O level A එකක් ගන්න එක. ඒක නිසා let writing පාඩමේ කෙලිම ගමු පාස් පේපර් එක ආපු ප්‍රශ්නයක්. right ගමු ඒක මම PowerPoint presentation එකක් හදලා තිනවා මම ඔයාලට පෙන්නන්නම් ඒක let writing වලට. right පුතා I have shared the screen. Can you see the screen? Screen එක පේනවද? Yes, sir. Yes, sir. Yes, sir. right මෙන්න මට හරියට අවුරුද්ද නම් මතක නැහැ. O level paper එක ආපු මෙන්න let writing වලින් ආපු ප්‍රශ්නයක් තියෙනවා. කියවන්න හැමෝම මොකක්ද තියෙන්නේ? Write a letter to a best friend inviting him or her to spend a few days with you after the exam. පුතාට O level exam එකේදී කියන්නේ නෑ write a formal letter, write an informal letter කියලා. මෙන්න මේ ආකාරයෙන් ප්‍රශ්නය දෙනවා. Then you should be able to understand whether you should write down a formal or an informal letter. මේක කියවද්දි තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. රාජකාරී ලියුමක්ද ලියන්නේ? පෞද්ගලික ලිපියක්ද ලියන්නේ? right. Write a letter to a best friend. හොඳම යාළුවාට ලියුමක් ලියන්න කියනවා inviting ආරාධනා කරලා him or her to spend ගත කරන්න a few days දවස් කීපයක් with you ඔයත් එක්ක after the exam විභාගයෙන් පස්සේ. මට පුතාලා කියන්න formal letter එකක්ද Formal letter. Informal letter. අනිවාර්යෙන්ම මේ හොඳම යාළුවාට අය formal letters ලියන්නේ නැහනේ. හරි. හොඳම යාළුවාට රාජකාරී ලිපි ලියනවා. යාළුවාට කතා කරන්නේ උඹ වරෙන් ඵලයන් බං කියලා. අය මේ රාජකාරී ලියුම් ලියන්න ඕනේ නැහැ හොඳම යාළුවාට. හරි. Personal. දන්නවනේ කතා කරන විදිය ඔය. හරි. ආගෙන ඉන්න බෑ සමහරව කතා කරන විදිය යාළුවාට. කමක් නැහැ ඉතින් යාළුවාට. හරි. මේ කොහමරි informal letter එකක්. පෞද්ගලික ලිපියක් ලියන්න. හරි. ලියා ගන්න පුතා letter 1 කියලා. note එක ලියාගත්තන මෙහා පැත්තේ letter 1 pass paper කියලා ලියන්න. O level pass paper. term test වල ඒවා අරගන්නේ නැහැ. පිළිම target එක O level එකක් ගන්න. පිළිම pass paper වලින්ම ගන්න. letter 1 pass paper. note එක ලියාගත්තන එහා පැත්තේ. පිටු 15ක් වෙන් කරන්න කියලා තියෙන letters වලට. ඉඳ තියෙනවා තව පිටු 6ක් 7ක් වෙන්නද ලියලා ඇත්ත. ලියා ගන්න පුතා question එක. Write a letter to a best friend inviting him or her to spend a few days with you after the exam. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ මාසේ ටියුට් එක ගන්න ආයතනෙට ගිහිල්ලා හරි මේ දවස්වල ටියුට් එක සාකච්ඡා කරනවා ඊයේ සාකච්ඡා කරා අපි හරි ඒ ටියුට් එක අරගෙන හෝම්වර්ක් වගේක් දුන්නා මම ඒ ටික කරන්න ආයතනෙට ගිහලා ටියුට් එක ගන්න පන්තියට සම්බන්ධ වෙද්දී අනිවාර්යෙන් අංකය භාවිතා කරන්න කාඩ් එකේ පිටිපස්සේ තියෙන නමත් ඕනනම් ටයිප් කරන්න අංකෙත් අනිවාර්යෙන්ම සඳහන් කරන්න Zoom එකට ලොග් වෙද්දී ඔය ආයතනයෙන් බලලා බැරි වෙලාවත් ඔයා ඒ අංකය ඇතුළත් කරලා තිබ්බේ නැත්නම් එහෙම අයින් කරන්න ඉඩ තියෙනවා. මම දන්නෙත් නැහැ මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ උගන්නන වෙලාවට. එහෙම එක දවසක් ළමයි වගේක් අයින් කරලා ඒ ලෙවල් පන්ති. මම දන්නෙත් නැහැ. එයාලා කාඩ් එකත් අරගෙන වෙන නමකින් සම්බන්ධ නමෙන් සම්බන්ධ වෙනවා. ඒක නිසා පුතාලා හොඳට බලන්න Zoom එකට ලොග් වෙද්දී ඔයාගේ නමත් ඇතුළත් කරාට ගැටලුවක් නැහැ. අංකෙත් කාඩ් එකේ පිටිපස්සේ තියෙන අංකෙත් අනිවාර්යයෙන්ම ඇතුළත් කරන්න. right. ලියාගත්තද question එක? Write a letter to a best friend inviting him or her to spend a few days with you after the exam. Right. On O level paper එකේ ආපු ප්‍රශ්නේ. ඊට යටින් දීලා තිබ්බා මෙන්න මේ කරුණු ටික ඇතුළත් කරන්න කියලා. මොනවද? A. Talk about what you can do. දැන් මේ කියන්නේ විභාගයෙන් පස්සේ යාළුවට ඔයාලා ගෙදර ආරාධනා කරන්න කියලා එන්න කියලා. යාළුවත් එක්ක කතා කරන්න කියනවා what you can do. ඔබට මොනවද කරන්න පුළුවන් කියලා. ඔයා ලියුම ඇතුළත් කරන්න ඕනේ. Talk about what you can do. ලියා ගන්න. Talk about what you can do. යාළුවා ආවට පස්සේ දෙන්නට මොනවද කරන්න පුළුවන් කියලා.
ඒවා ලියුමේ සඳහන් කරන්න කියනවා. ඔයාට ලියන්න පුළුවන් යාළුවා. ඔව් මොකද්ද? මේක ලියා ගන්න ඕනද? ලියන්න. ඇතුළත් කළ යුතු දේවල් ඔය. Talk about what you can do. Talk about එන්නේ පුතා මොකද්ද? මොකද්ද? මැසේජ් එකක් දාන්න ඉක්මනින් මැසේජ් එකක් දාන්න එන්නේ ඔයා කිව්වා. දනුකාශාන් කියන දේ මට ඇහෙන්නේ නෑ. මැසේජ් එකක් වන්න. talk about what you can do කියන එක include එකේ එකක්. දනුක මැසේජ් එකක් වන්න පුතා ඇහෙන්නේ නෑ. Right, talk about what you can do. මොනවද කරන්න පුළුවන් කියලා. ඕකෙම include එකට නේද ලියන්න ඕනේ. ඔව් include කරන එකට පුතා. ඇතුළත් කළ යුතු කරුණු තමයි මේ පේපර් එකේ දෙන ඔයාට. ඔයාට යාළුවා ආපුවම එයත් එක්ක කරන්න පුළුවන් දේවල් කතා කරන්න කියනවා. හරි? ඔයාට කියන්න පුළුවන් අපේ ගෙවල් ගාව කැලයක් තියෙනවා. අපි කැලෑවට යමු. ෆොටෝ ගහමු. නාමු. හරි? වැවක් තියෙනවා. ලස්සන පන්සලක් තියෙනවා. පුරාණ පන්සලක් ancient temple එකක් we can go there and worship. හරි? ඔය වගේ කියන්න පුළුවන්. තව මොනවද දීලා තියෙන්නේ? Ask about what he or she likes. ලියාගන්න පේනවනේ ස්ක්‍රීන් එකේ. Ask about what he or she likes. එයාගෙන් අහන්න කියනවා මොනවටද ඔහු හෝ ඇය කැමති. හරි ඔයාගේ යාළුවා මොනවටද කැමති? කැමති අකමැති දේවල් දෙකම ඔයාට ලියන්න පුළුවන්. යාළුවගෙන් අහන්න පුළුවන්. ඔයා මොනවද කන්න කැමති? මම අම්මට කියලා හදලා තියන්නම් ඒවා. ඔයාට ආවම කන්න. ඔයා අච්චාරු කන්න කැමතිද? හරි අපේ අම්මා රස අච්චාරුවක් හදනවා. හරි මම අච්චාරු හදලා තියන්නම්. හරි ඔයාට ආවම කන්න. ඔයා මොනවද කන්න අකමැති දේවල්? ඔයා කොහෙද යන්න කැමති? හරි අන්න ඒ විදියට. කැමති අකමැති දේවල්. ඒ වගේම පුතාට ඉන්ක්ලූඩ් කරන්න කියනවා. Remind him or her to bring the camera books. Remind කියන්නේ මතක් කරන්න. ඔහුට හෝ ඇයට කැමරාව ගේන්න කියලා. Bring the camera books. එතනම් පොත්. ඔයා යාළුවා ආපුවම ෆොටෝ ෂූට් එකක් කරනවා. එහෙම නැත්නම් ෆොටෝස් ගහනවා. හරි? ඒක නිසා යාළුවට තියෙන හොඳ කැමරාවක්. කැමරාවත් අරන් එන්න කියලා කියනවා. පොත් නම් ඉතින් අරන් ඇවිල්ලා වැඩක් නැහැ මම දන්නවනේ ඉතින් පොත් අරන් ආවොත් අය නිකන් නමට අරන් ගිහී පොත් ටිකක් නිකන් මම යාළුවා ගෙදර යනවා පාඩම් කරලා කියන්න අම්මට කියන්න හොඳයි පොත් අරන් යනවා පාඩම් කරන්නත් එක්ක කියලා පොත් නම් අතින් වතල්ලන්නේ නැහැ ආපුවම නමුත් නිකන් ඉතින් ලියන්න කමක් නැහැ හරි remind him or her to bring the camera or books කැමරාව ගේන්න මතක් කරලා ඒ වගේම පොත් right on O level paper එකේ පුතාට දුන්නා ඔය වගේ ප්‍රශ්නයක් ලකුණු 100යි sorry මේ ලකුණු 10යි වචන 100යි හරි ලකුණු 10යි වචන 100යි ඔය කරුණු ටික තමයි පෙළ ගස්සන්න තියෙන්නේ හරි සර් මේකට ඔයාලට දෙන්නම් තවත් මේක ඇතුළත් කළ යුතු කරුණු ටික හරි ලෙටර් එක ලියන්න ඕනේ ආකාරය දෙන්නම් लिया गन उतने अटिंग गाइडलाइंस කියලා गाइडलाइंस මම ඔයාලට දෙන්නම් පොඩි මාර්ගෝපදේශයක් ලිපිය ස්ටාර්ට් කරන්න ඊට පස්සේ මොනවද ලියන්න ඕන ලියා ගන්න गाइडलाइन මාර්ගෝපදේශය गाइडलाइन ලියන්න සිංහලෙන් ලියන්න මාර්ගෝපදේශය මට ලියන්න බෑ ඔයා ලියන්න गाइडलाइन කියලා කියන්නේ මාර්ගෝපදේශය. හරි? මම කියලා දෙන්නම් පුතාට කොහොමද ලියන්න ඕනේ කියලා. හරි? මුලින්ම ඔයා ලිපිය ලියන්න ගන්න. ලිපිය ස්ටාර්ට් එක ගන්න. ඒ ලියා ගන්න සර් එක්ක. ලිපියේ ස්ටාර්ට් එක ගන්න. දැන් යාළුවා ඩේටා එක ලියන්න පටන් ගත්තා. ඔන්න ස්ටාර්ට් එක ගන්නවා. How are you getting on? ලියුම් තුනක් කියුවා එක ලියුමක්වත් එව්වේ නැහැ. ඔය කරුණු දාලා ලියන්න ලිපිය ස්ටාර්ට් එක ගන්න. මේක ලියන්න. දැන් මේවා ගයිඩ් කරනවා ලෙටර් එකක් තනියම ලියවන්න. හරි. ඊට පස්සේ පුතා ඔයා ඒ ස්ටාර්ට් එක අරගෙන ආදාළ කරුණු ටික කියලා ලිපිය ලියන එකේ පර්පස් එක ලියන්න.
ලිපිය ලියන එකේ purpose එක. අරමුණ ලියන්න ඊළඟ වාක්‍යය. purpose අරමුණ. ලිපිය ලියන එකේ purpose එක. ඒ කියන්නේ අරමුණ. උදේ අරමුණ කොහොමද ලියන්නේ? සර් වාක්‍යයක් කියලා දුන්න අරමුණ ලියන්නේ. කොහොමද පටන් ගන්නේ? I am writing this letter කියලා. I am writing this letter to invite you. හරි මතකයි I am writing this letter කියලා purpose එක ලියන්න. ඊට පස්සේ ඔයාලට තුන්වෙනි කාරණා වශයෙන් ලියන්න පුළුවන් අර පේපර් එකේ මේ මොකද්ද එක්සෑම් එකේ දීලා තිබ්බනේ යාළුවා ආපුවම කරන්න පුළුවන් දේවල් එයත් එක්ක. ලියන්න යාළුවා ආපුවම එයත් එක්ක කරන්න පුළුවන් දේවල්. ලියන්න ඔයා කැමති දෙයක් එයත් එක්ක ඇවිදින්න යන්න පුළුවන්. කැලෑවක් තියෙනවා ගෙවල් ගාව. ඒ කැලේට යන්න පුළුවන්. හරි. එතකොට වැවේ ගිහිලා නාන්න පුළුවන්. හරි. ටීවී බලන්න පුළුවන්. කම්පියුටර් ගේම්ස් ප්ලේ කරන්න පුළුවන්. ෆිල්ම්ස් බලන්න පුළුවන්. හරි. කැමති දෙයක් ලියන්න. යාළුවා ආපුවම එයත් එක්ක කරන්න පුළුවන් දේවල්. ඊට පස්සේ තවත් ලියන්න අහන්න යාළුවා කැමති අකමැති දේවල් විමසන්න. කැමති අකමැති දේවල් විමසන්න. යාළුවාගෙන් පුතා කැමති අකමැති දේවල් විමසන්න. අච්චාරු කන්න කැමතිද? ටීවී බලන්න කැමතිද? හරි. නාන්න යන්න කැමතිද? එහෙම නැත්නම් පොඩි ගමනක් යන්න කැමතිද මාත්? හරි කැමති දේවල්. යාළුවා කැමති අකමැති දේවල් විමසන්න. ඊට පස්සේ එයාට මතක් කරන්න යාළුවට මතක් කරන්න කැමරාව පොත්පත් ගේන්න කියලා. යාළුවට මතක් කරන්න කැමරාව පොත් රැගෙන එන්න. යාළුවට මතක් කරන්න ඔයා කැමරාව ඒ වගේම පොත් එහෙම අරගෙන එන්න කියලා. ඔයාලට කියන්න පුළුවන් කැමරාව අනිවාර්යෙන්ම අරන් එන්න. අපිට ෆොටෝස් ගන්න ඕන. හරි. යාළුවට මතක් කරන්න කැමරාව පොත් අරගෙන එන්න. ඊට පස්සේ ලිපිය අවසන් කරන්න. ලිපිය අවසන් කරන්න. ලිපිය අවසන් කරන්න. right ඔන්න පුතා ලිපිය ස්ටාර්ට් එක ගන්න ඔයා අරමුණ ප්‍රකාශ කරනවා යාළුවා ආපුවම යත් එක්ක සර් ඊ වලට තියෙන ටික පොඩ්ඩක් ආපහු කියන්න. මොකද්ද ඊ එක පොඩ්ඩක් කියන්න. ඊ එක තියෙන්නේ යාළුවට මතක් කරන්න කැමරාව පොත් රැගෙන එන්න කියලා. මතක් කරන්න කැමරාව ඒ වගේම පොත් රැගෙන එන්න. ඒ වගේම අවසානට ලිපිය අවසන් කරන්න එයාගේ දෙමාපියෝ හරි යාළුවගේ නාංගි වේ මතක් කරලා අවසන් කරන්න. බැනලා එහෙම නෙමෙයි ඈ. බැනලා එහෙම නෙමෙයි අවසන් කරන්න. අවුට අනිත් ආ මතක් වෙනවා. බැනලා අවසන් කරයි දන්නේ. right. පුතා මම ඊළඟට ඔයාලට කියලා දෙන්න. දැන් මේක තමයි ගයිඩ්ලයින් එක. සර් ඔයාලට කියලා දෙන්නම් ඊළඟට මේ ලෙටර් එකට අවශ්‍ය වචන ටික ලියන්න. වචන සෙට් එකක් මම දෙන්නම්. මට ඊළඟ සතියේ තනියම ලියලා මේක පෙන්වන්න ඕනේ කියන්නේ මෙහෙමයි. මට බලන්න විදියක් කියන්නේ ඔයා මේක ලියලා WhatsApp මට එවන්න ෆොටෝ එකක් ගහලා එවන්න සර් අඩුපාඩු කියන්න. හරි? නැත්නම් ඉතින් අපිට ක්ලාස් එක වගේ නම් මට බලන්න පුළුවන් අපිට ෆිසිකල් ක්ලාස් එකක් තාම කරන්න අවස්ථාවක් නැහැනේ. හරි? මම වචන සෙට් එක කියලා දෙන්නම්. මම මෙන්න ස්ක්‍රීන් ෂෙයා එකක් මම දාන්නම් ඒ ටික. වචන ටික ඔයාලට. පුතේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පේනවද? ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පේනවද? ඔව්. No sir. නෑ සර්. IT screen එකක් පේනවා.
math, හරි දැන් පේනවනේ මේ Yes, sir. හරි ලියා ගන්න words කියලා වචන මෙන්න මාර්ගෝපදේශය වචන සෙට් එකක් දෙන්න මෙන්න මේ වචන භාවිතා කරන්න හරි මෙන්න වචන ටික පළවෙනි එක ලියා ගන්න be sure to bring උදේ be sure to bring කියලා කියන්නේ මොකක්ද මතක ඇතුව ගේන්න ලියා ගන්න මතක ඇතුව ගේන්න කැමරාව පොත්පත් වාට කියන්න පුළුවන් ඕවා be sure to bring කියලා කියන්නේ මතක ඇතුව ගේන්න ඉක්මනින් ලියා ගන්න next one ඊළඟ එක take කියලා කියන්නේ ගන්නවා කියන්නේ තවත් තේරුමක් තියෙනවා එක්කන් යනවා මෙතන නම් එක්කන් යනවා කියන තේරුම කියන්නේ ඔයා අපේ ගෙදර ආපුවම මං ඔයාව අපේ ගෙදර ගාව තියෙන කැලේට එක්කන් යනවා I can take you to the forest which is located near our home හරි ඔයා හදලා ලියන්න එක කැමති විදිහට සරලව take කියලා කියන්නේ එක්කන් යනවා next one as I know උදේ as I know කියලා කියන්නේ මොකක්ද මම දන්න තරමට මම දන්න විදිහට as I know මේවා ඕනේ letter එකකට essay එකකට short paragraph එකකට ගැලපෙනවා හරි ඔය වචන කටපාඩමේ තියාගන්න as I know මම දන්න විදිහට ඒකල යන්නත් දැන් ලියපු තැනමද අද ඊළඟ එක can you කියලා කියන්නේ ඔයාට පුළුවන්ද අපේ ගෙදර ඊළඟ මාසේ විභාගයෙන් පස්සේ එන්න can you come our home after the exam can you ඔයාට පුළුවන්ද next one ඊළඟ එක if you bring ඔයා ගෙනාවොත් if you bring ඔයා ගෙනාවොත් මොකද්ද You සර් bring. කියන්නේ ඔයා ගෙනාවොත් if කියන්නේ නම් ඒ වගේම ඔත් කියන අදහසක් තියෙනවා ඔයා ගෙනාවොත් කියන එක මෙතන if you bring your camera we can take nice photos අපිට අස්සන ෆොටෝ ටිකක් ගන්න පුළුවන් if you bring ඔයා ගෙනාවොත් next one I am fond of bathing in the river I am fond of bathing in the river උදේ I am fond of bathing in the river කියන්නේ මොකක්ද? fond of කියලා කියන්නේ කැමති කියන්නේ like කියන එකටම සමාන වචනයක් තමයි fond of. I am fond of bathing in the river කියලා කියන්නේ මම ගඟේ නාන්න කැමතියි. I am fond of bathing in the river. Do you like to bathe in the river? ඔයා නාන්න කැමතිද? ප්‍රශ්න අහනවා ඔයා. Do you like to bathe in the river? I am fond of bathing in the river කියන්නේ මම ගඟේ නාන්න කැමතියි. fond of කියලා කියන්නේ කැමතියි කියන්නේ. next one ඊළඟ එක
if you have books, if you have books, ඔයාට පොත් තියෙනවා නම්, if you have books, ඔයාට පොත් තියෙනවා නම්, if you have books, ඔයාට පොත් තියෙනවා නම්, please bring them to ඒවත් අරන් එන්න. If you have books, if you have books, ඔයාට පොත් තියෙනවා නම්. Next one, වාක්‍යයක් දික් කරගන්න පුළුවන් වචනයක් ඕක. Further, further, තවද කියන්නේ, තවද කියන්නේ, further, තවද. further, තවද කියලා කියන තමයි further කියලා කියන්නේ. Next one, in addition to that, in addition to that. ඉක්මනින් ලියන්න ඕනේ. සමහරු ලියලා නැහැ වගේ මට මේ messages එනවා. If you have books කියලා කියන්නේ, if you have novel books කියන්න පුළුවන්ද කියලා අහනවා. novel books කියන්න ඕනේ නැහැ. එක්ක if you have novels කියන්න පුතේ. novel books කියලා කියන්න එපා. Right. In addition to that. In addition to that කියලා කියන්නේ මොකද meaning එක? In addition to that කියන්නේ මොකද meaning එක පුතාලා? ඒට එකතු කර. ඊට අමතරව කියන්නේ. ඊට අමතරව. In addition to that කියන්නේ. ඊට අමතරව. මේවා letters ලියන්න, essays ලියන්න, short paragraphs මේ ඔක්කොම ඕනේ. In addition to that. ඊට අමතරව. Next one, ඊළඟ එක ඊළඟ වචනේ then, then, then කියලා කියන්නේ ඊට පස්සේ කියන්නත් ඒ වගේම එතකොට කියන දාස ගන්න. then ඊට පස්සේ එහෙම නැත්නම් එතකොට. then කියන එකේ තේරුම මොකද්ද සර්? එතකොට එහෙම නැත්නම් ඊට පස්සේ. මීනක් ලියන්න බැරුව නම් messages දාන්න එපා අහන්න මගෙන්. මට ස්ක්‍රීන් එක අයින් කරනවා messages බලන්න ඒ කරදරයි. මම අහන්න ලියන්න බැරුණා නම් තේරුණා. අනිවාර්යයෙන්ම කියලා ලියන්නේ කොහොමද සර්? අනිවාර්යයෙන්ම කියලා ලියන්න අපිට ගන්න පුළුවන් exactly කියන දාසක් ගන්න පුළුවන් absolutely කියලා කියනවා. හරි. Next one, ඊළඟ එක in that case කියලා කියන්නේ එහෙම වුණොත් ලියාගන්න. එහෙම වුණොත් in that case එහෙම වුණොත් එහෙම වුණොත් in that case next one ඊළඟ වචනේ however අනි වචනයක් ඕක however කියලා කියන්නේ කොහොම වුණත් however කොහොම වුණත් however කොහොම වුණත් ඊළඟ වචනේ so කියලා කියන්නේ පුතේ ඉතින් කියන්නේ සර් නිසා කියලා කියන්නේ නිසා කියන්නේ පුතේ because conjunction එක because නිසා කියන්නේ next one In that case. by the way කියලා කියන්නේ ඒක නෙමෙයි ඒකට ගොඩක් කියන්න පුළුවන්ද? ඉතින් කියලා කියන්නේ
by the way කියලා කියන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි. by the way ඒක නෙමෙයි. ඔයාට මේ letter එක ලියද්දි පුතාට මේ වචන අවශ්‍ය ඒවා ඉතින් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් ලියන්න ඔයාලා. හරි. next one visit. visit කියලා කියන්නේ බලන්න යනවා කියන්නේ. in that course කියන එකේ තේරුම මොකක්ද? මොකද පුතා? in that course කියන එකේ තේරුම මොකක්ද? in that case කියලා කියන්නේ එහෙම වුණොත් කියන්නේ. එහෙම වුණොත් in that case එහෙම වුණොත්. සර් by the way by the way කියන්නේ ඒක නෙමෙයි. ඒක නෙමෙයි කියන්නේ by the way. visit කියලා කියන්නේ බලන්න යනවා කියන්නේ. බලන්න යනවා. We can visit our ancient temple in my village. හරි. මගේ ගමේ තියෙන අපේ ගමේ තියෙන පුරාණ පන්සල බලන්න යන්න පුළුවන්. We can visit the ancient temple in our village. හරි. visit බලන්න යනවා. next one wild animals. කැලෑ සත්තු. wild animals. We can visit the forest and we can see the wild animals. අපිට බලන්න යන්න පුළුවන් කැලෑව සහ wild animals ලා බලන්න පුළුවන් කියලා ඉන්නේ. wild animals කියලා කියන්නේ කැලෑ සතුන්. wild animals කැලෑ සතුන්. and we can take photos of the wild animals. අපිට කැලෑ සතුන්ගේ ෆොටෝ ගන්න පුළුවන්. එහෙම නැත්නම් we can take photos with them. ඕනනම් එහෙමත් ලියන්න ඔයා. එයාලත් එක්ක ෆොටෝ ගන්න පුළුවන් නම් කැලෑ සතුත් එක්ක with them කියලා දාලා ලියන්න. කැලෑ සතුත් එක්ක ෆොටෝ ගන්න පුළුවන් අපිට. We can take photos with wild animals. Right? වල්ලූර වල් අලි නරියෝ හරි. එහෙම ෆොටෝ ගන්න පුළුවන් නම් ඔයාට එයාලත් එක්ක ඉඳලා එහෙමත් ලියන්න ප්‍රශ්නයක් නෑ. හරි. Next one go on a picnic. Go on a picnic. picnic කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් චාරිකාවක්. සවාරිය. ඔව් සවාරියක්. ඔව් සවාරිය. පොඩි ගමනකට තමයි අපි කියන්නේ picnic කියලා. සාමාන්‍යයෙන් දුර ඈත යනවා නම් චාරිකාවක් trip කියන වචනේ භාවිතා කරනවා. පොඩි short ගමනක් සවාරියක් පොඩි ගමනක් වගේ යනවා නම් picnic කියන වචනේ භාවිතා කරනවා. go on a picnic. පොඩි ගමනක් යන්න පුළුවන්. සවාරියක් යන්න පුළුවන්. go on a picnic කියන්නේ සවාරියක් යනවා. එහෙම නැත්නම් පොඩි ගමනක් යනවා. දුර එකක් නෙමෙයි හරි. go on a picnic. Next one take photos. photo ගන්නත් පුළුවන්. take photos කියන්නේ photo ගන්නවා. take photos photo ගන්නවා. next one we intend to. මේක නම් මම letter එකෙන් දුන්නා ඔයාට. we intend to කියන්නේ අපි හිතන් ඉන්නවා කියන්නේ. තමන්ගේ බලාපොරොත්තු අරමුණු ප්‍රකාශ කරන්න පුළුවන් මේකෙන්. we intend to අපි හිතන් ඉන්නවා. අපි බලාපොරොත්තුෙන් අපි හිතන් ඉන්නවා කියන්නේ. we intend to. we intend to අපි හිතන් ඉන්නවා. මනිලියා අපි හිතන් ඉන්නවා. Next one we will be able to. we will be able to අපිට පුළුවන් වේවි. 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 next one අවසාන එක ලියා ගන්න. I'm impatient to. I'm impatient to මම නොයිවසිලිමත්ව. I'm impatient කියන්නේ මම නොයිවසිලිමත්ව බලාගෙන ඉන්නවා කියලා වට කියන්න පුළුවන්. I'm impatient කියලා. මම නොයිවසිලිමත්ව කියන්නේ.
ඔන්න ඔය සිලිමත්තු බලාගෙන ඉන්න ඔයා එනකම්. I'm impatient to wait till you come. I'm impatient to get මම නොයිවසිලිමත්ව. Sir, we will be able to කියන්නේ We will be able to කියලා කියන්නේ අපිට හැකි වේවි කියන්නේ. අපිට හැකි වේවි කියන්නේ. right පුතාලා වචන ටික ලියා ගන්න නැති එහෙනම් වචන ටික ලියා ගන්න නැති ඔයා තවදුරටත් කියලා කියන්නේ කොහොමද කියලා නෝ තවද කියන්නේ further කියලා කියන්නේ තවදුරටත් කියන්නේ furthermore කියලායි කියන්නේ furthermore කියලායි ඔකේ සර් අන්තිම එක මොකද්ද? අන්තිම එක දුන්නේ I'm impatient to I'm impatient to කියලා මම නොයිවසිලිමත් කියන්නේ I'm impatient මම නොයිවසිලිමත් සර් ලෙටර් එකක පැරග්‍රාෆ් ක්‍රියාවක් තියෙන්න ඕනද? වචන 100කට තමයි ලියන්න තියෙන්නේ පුතාට අවශ්‍ය නම් පැරග්‍රාෆ් වෙන් කරන්න අවශ්‍යමත් නැහැ ඉතින් වඩාත් හොඳයි පැරග්‍රාෆ් දෙකකට තුනකට වගේ වෙනස් කරන්න පැරග්‍රාෆ් 3කින් ලියන්නකෝ ඕකේ body of the letter එක පැරග්‍රාෆ් 3කට වෙන් කරන්න හරි පැරග්‍රාෆ් 3කට take photos කියන්නේ ෆොටෝ ගන්නවා කියන්නේ right එහෙනම් පුතාලා ඔය ටික ඉන්ක්ලූඩ් කරලා ඔය වචනත් අරගෙන මට ඔයා උපරිමේ letter එකක් ලියලා ෆොටෝ එකක් ගහලා WhatsApp එවන්න සර් බලලා අඩුපාඩු කියන්නම් අපි next week එකේදී මම ඔයාට සිංහලෙන් වාක්‍ය වගේක් දීලා ඉංග්‍රීසි වලින් ලියවනවා සිංහලෙන් ඒ ලියන්න ඕනේ වාක්‍යෙට පුළුවන් වුණොත් මම ඔයාට කලින් එවන්නම් WhatsApp group එකට හරි ඒක අපි translate කරන්න ගමු right එහෙමනම් වෙලාව හරිය නේද අද 12:32යි වෙලාව right පුතාලට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති අද lesson එක කොහමද කියලා මට පොඩ්ඩක් කියන්න බලන්න how was today's lesson is it okay Great listen. සම්බන්ධ වෙන දරුවෝ අනිවාර්යෙන් 9යි grade 10 කියලා WhatsApp වලින් message එකක් එවන්න ආයතනයට ගිහිල්ලා මේ මාසෙට අදාළ නිබන්ධනය මෙන්න මේක අනිවාර්යෙන්ම ගන්න හරි අපි සිකුරාදා ටියුට් ක්ලාස් එක 4යි තියෙනම් 5යි තියෙනකම් කරනවා කෙලින්ම එක්සෑම් එකට ප්‍රැක්ටිස් එකක් තමයි මේකෙන් ලබා දෙන්නේ සම්පූර්ණ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ ඒ ප්‍රැක්ටිස් එකට අත්‍යවශ්‍ය වෙනවා ඒ අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඒකට right එහෙනම් අද ලෙසන් එකත් කොහොමද කියලා මැසේජ් එකක් දාගෙන පුතාලා ලීව් වෙන්න එහෙනම් අපි නැවත ඊළඟ දවසේ සිකුරාදා ටියුට් කියන්නේ බෑ හෙට ක්ලාස් එකේ විතර මැසේජ් එකක් දාන්න තියෙනවා නම් හෙට උදේ පාන්දර 4 ක්ලාස් එක ගෲප් එකට මැසේජ් එකක් දානවා රෑ 9ට කරමුකෝ හරි මම උපරිම try එකක් දෙන්නම් විස්තරය කියන්නම් group එකට message එකක් දාන්න අපිට right එහෙනම් good afternoon to you see you next day Good afternoon. Thank you, sir. Good afternoon. Thank you, sir. Good afternoon. Good afternoon.